ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ 2021 8 ශ්‍රේණියට යන්නේ ඉන්න දැනට 7 ශ්‍රේණියේ ඉන්න දුවල පුතාලගේ ගණිත පාඩම් මාලාවේ පළවෙනි පාඩම සංඛ්‍යා රටා පාඩම තමයි අද මම ඔයාලට ඉස්සෙල්ලම ලබා දෙන්නේ. කොහොමත් පුතාලට මේ මාසේ අපි පාඩම් මේකක 4ක් සම්පූර්ණයෙන්ම නිමා කරනවා. චූටි ප්‍රමාදයක් සිද්ධ වුණා. මොකද මේ වැඩ ගොඩාක් ඔක්කොම එකවර සිද්ධ වෙච්ච නිසා. නමුත් දැන් ගොඩාක් දුරට අපි නිබන්ධන සකස් කරලා අවසන්. මොකද අවුරුද්දේ ඊළඟ අවුරුද්දට යනකොට අපි පහුගිය අවුරුද්දට වඩා නිබන්ධන වල තියෙන අඩුපාඩු සකස් කරලා වැඩිපුර වැඩ ප්‍රමාණයක් කරන්න මේ අවුරුද්දේ ඉඳන් අපේ ලොකු සැලසුමක් තියෙනවා. ඒ නිසා පුතාලට පළවෙනි වීඩියෝ එක චූටි ප්‍රමාදයක් වුණත් ඊළඟ වීඩියෝස් ටික ඔක්කොම පාඩම් ටික ඔයාලට හරියට කාල වේලාවට ලබා දෙනවා. එහෙමනම් දරුවනේ ඔයාලා දැන් 7 දැනුම ගොඩාක් දුරට අපි ගත්තා. පහුගිය අවුරුද්දේ රටේ වසංගතයක් තිබුණා. ගොඩාක් පන්ති නිමාඩු ලැබුණා. පාසල් නිමාඩු ලැබුණා. ඒ නිසා පොඩි විෂය කරුණු අතපසු වීමක් වුණත් ඒ ඔක්කොම පිළිසකර වන විදිහට පුතාලට 8 ශ්‍රේණියේ පොතේ තියෙනවා එක දෙක කොටස් දෙකක් මේ වෙනකොට පුතාලට මේ 8 ශ්‍රේණියේ පොත ලැබිලා නැතුවත් ඇති. ඒ නිසා අපි මේ පොත සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි සකස් කරපු අංග සම්පූර්ණ නිබන්ධන කටලයක් පුතාලට ලබා දෙනවා. ඒ නිසා පුතේ පළවෙනි නිබන්ධනය පිටු 8ක් තියෙනවා ඔයාලට. ඒකේ මම පාඩම තේරුම් ගන්න පුළුවන් තරමට ඒකේ સિદ્ધාන්ත පැහැදිලි වෙන තරමට පිටු දෙකක සම්පූර්ණයෙන් අභ්‍යාස සාකච්ඡා කරනවා මේ වීඩියෝ එක ඔස්සේ. ඔයාලා ඊට පස්සේ කරන්න ඕනේ පුතේ මේ අභ්‍යාස ටික සම්පූර්ණයෙන් හොඳට වීඩියෝ එක බලලා ඒ අතරතුර හරි මේ මම කරන උගන්වන අභ්‍යාස ටික හොඳට සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ පුතාලට පුළුවන් එතනින් පස්සේ අපි අවසානයේ ලබා දෙනවා පුතාලට තව පිටු දෙකක අභ්‍යාස තියෙන පැවරුමක්. ඉතින් එතනින් පස්සේ ඔයාලට ඕන නම් පෙළපොතේ අභ්‍යාස බැලුවට කමක් නැහැ. ඒකේ අභ්‍යාස කළාට කමක් නැහැ. නමුත් පෙළපොත සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ඒ හා සමාන ගණන් වලින් තමයි පුතේ අපි පුතාලගේ පැවරුම සකස් කරලා තියෙන්නේ. එහෙමනම් ඔයාලට මේ අවුරුද්දේ පළවෙනි මාසෙට පළවෙනි වාරේ තියෙන පාඩම් යටතේ සංඛ්‍යා රටා පාඩම, පරිමිතිය පාඩම, පරිමිතිය අපි කලින් දැනන් හිටියා ශිෂ්‍යත කාලෙත් 6 දී 7 දී. නමුත් ඊට වඩා විශේෂ කරුණු ගොඩක් ඉගෙන ගන්න තියෙනවා පුතේ. ඊළඟට කෝණ පාඩම. කෝණ කියන්නේ අපි 6 7 ඉගෙන ගත්ත කෝණ නෙමෙයි පුතේ. එතනින් එහාට වැඩිපුර තියෙන විෂය කොටසක්. ඒ වගේම සදිස සංඛ්‍යා ඊටාම වැදගත් පාඩමක්. අර ධන ඍණ සංඛ්‍යා ගුණ වෙන, බෙදෙන, එකතු වෙන, අඩු වෙන සුළු කරන. ඒ නිසා අපි මේ වාරේ පාඩම් ටික පුතාලට ලබා දෙන වීඩියෝ වලින්. එතකොට මේ වීඩියෝ එක දිගටම තියෙනවා YouTube එකේ. එතකොට පුතාලට මේක නැවත නැවත බලන්න පුළුවන් ඕන වාර ගානක්. පාඩම අතපස් වෙච්ච කෙනෙකුට නැවත බලන්න පුළුවන්. හැබැයි අපි ඊළඟ මාසෙ නම් පුතේ අපේ පාඩම් මේකක 4ක් ගියාට පස්සේ දිගටම අපි වෙබ්සයිට් එක හරහා තමයි මේ ටික විකාශනය කරන්නේ. එතකොට YouTube එකේ විශේෂ පාඩමක් තිබුණොත් ඕනම කෙනෙකුට දැනගන්න අපි දානවා. නමුත් අපි දිගටම ඒ හරහා යන්නේ. මොකද අපි මේක ඊටාම ක්‍රමානුකූලව කාලසටහනක් ඔස්සේ නිශ්චිතව යා යුතු නිසා මේ මාසෙන් පස්සේ පුතාලට මාසේ අන්තිම වෙනකොට මම ඒව දැනුවත් කරන්න ඔයාලගේ මේ WhatsApp group හරහා ඒ පාඩම් ටික අපි සම්පූර්ණයෙන්ම ක්‍රමානුකූලව සකස් කරලා ඔයගලන්ට ලබා දෙනවා. එතකොට මේ පිළිබඳව ඔයාලට පසුව දැනුවත් කිරීමක් කරන්න. දැනට මට ඕන කරන්නේ මේ මාසෙ තියෙන අපි පාඩම් මේකක ටික පුතාලට මේ මාසෙට කරන්න ඕනේ පාඩම් ටික නිමා කරලා දෙන එක. සමහරට මේ පළවෙනි වීඩියෝ එක විතරයි අපි බලාපොරොත්තු දවසට වඩා දිනයක් හෝ දෙකක් ප්‍රමාදුනේ. නමුත් ඊළඟ ටික මේ මාසේ નિયમિત පාඩම් මේකක 4 පුතාලට පැවරුම් කටල 4යි. ඒ වගේම වීඩියෝස් ටිකයි කල් වේලා ඇතුව ලැබේ. හොඳයි. සංඛ්‍යා රටා ගත්තෙන් පස්සේ පුතේ අපි සංඛ්‍යා රටා කියන්නේ අලුත් දෙයක් නෙමෙයි පුතාලට. අපි දන්නවා මේ 3 4 5 ඉඳන් විවිධ සංඛ්‍යා රටා ගොඩනැගුවා. හැබැයි අපි 8 ශ්‍රේණියේ දරුවන්ට විෂය නිර්දේශයට අනුව තියෙන සංඛ්‍යා රටා වර්ග කිහිපයක් තියෙනවා. අපි ඉස්සෙල්ලා බලමු පුතේ සංඛ්‍යා රටාවක් ගොඩනැගෙන කිසියම් උපදේශ මාලාවක් ඕනේ. ඒ නිසා සංඛ්‍යා රටා පාඩමේදී පළවෙනිම අභ්‍යාසයේ තියෙන්නේ විවිධ සංඛ්‍යා රටා. එතකොට මම මේ උදාහරණ 4ක් ගත්තට මෙතනින් එහාට පුතේ ඕන තරම් පුතාලා ඔය පෙළපොත ලැබුණා මේ පෙළපොතේ සටහන් නිදසුන් බලන්න පොඩි හඳුන්වා දීම් තියෙනවා කරලා. පළවෙනි එක බලන්න 4 සිට 16 තෙක් ඇති දෙකෙහි ගුණාකාර. එතකොට සිට තෙක් කිව්වහම දරුවනේ ඔයාලා ඒක දන්නවා මේ දෙන්නම අයිති. එහෙනම් 6 සිට 14 තෙක් කිව්වම 6ත් 14ත් ඇතුළත් වන පරිදි දෙකෙහි ගුණාකාර
දැන් දෙකෙහි ගුණාකාර කියන එක පුතේ අඩු එකේ ඉඳන් වැඩි එකට ලියන්න පුළුවන් වැඩි එකේ ඉඳන් අඩු එකට. ඒකට ආරෝහණ පිළිවෙලට කියන්නේ අපි සාමාන්‍යයෙන් හරි වෙනදා ලියන රටාවට. දැන් අපිට හරි ඕන මම ලියනවා එහෙනම් බලන්න පුතේ 2 4 6 8 10 12 17. දැන් ඕක බැරි වෙලා හරි මම මෙහෙම ලිව්වනා 2 8 10 4 6 14 12. එතකොට මෙතන තියෙන්නේ මොනවද කියලා අහුවොත් කෙනෙකුට කියන්න පුළුවන් මෙතන තියෙන්නේ දෙකෙහි ගුණාකාර. මෙතන තියෙන්නේ දෙකෙහි ගුණාකාර. මෙතන තියෙන්නේ 2 සිට 16 තෙක්. 2 සිට 14 තෙක්. 2 සිට 14 තෙක් දෙකෙහි ගුණාකාර තියෙන්නේ. මෙතනත් තියෙන්නේ 2 සිට 14 තෙක් දෙකෙහි ගුණාකාර වෙනසක් තියෙනවා පුතේ. මේකේ මේවට කියනවා පද. මේ පද මේ හැම එකක්ම පදයක් කියලා. හැබැයි මෙතන පද පිළිట్లా තියෙන පුතේ ආරෝහණ පිළිවෙලට. එතකොට මෙතන පද ආරෝහණ පිළිවෙලට සකස් කරලා නැහැ. ඒ නිසා අන්න ඒ වගේ මෙතන බලන්න මේ දීලා තිනවා 6 සිට 14 තෙක් ඇති දෙකෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව. එතකොට මෙතන පුතේ මේක පරිමිත සංඛ්‍යා රටාවක්. එයි දන්නවද මේ වචනේ මම කියන්නේ? මෙතන හරියටම 14න් නිමා වෙනවා. එතකොට 14න් නිමා වෙන නිසා තවදුරටත් මේකේ සංඛ්‍යා නැහැ. එතකොට පරිමිතයි, සීමා සහිතයි. සමහර වෙලට දැන් ඉරට්ට සංඛ්‍යා රටාව කියලා කිව්වහම අපි ඉරට්ට සංඛ්‍යා රටාව කිව්වා නම් බැරි වෙලා හරි. එතකොට අපි ලියනවා 2 4 6 8 10. ඉරට්ට සංඛ්‍යා 10න් ඉවර වෙන්නේ නැහැනේ. එහෙමනම් පුතේ මේකට තව 33ක් අකට දානවා. ඒ කියන්නේ මේ රටාව අපරිමිතයි, නිමාවක් නැහැ. පහේ ගුණාකාර කියන්නේ අපරිමිතයි, නිමාවක් නැහැ. අන්න ඒ වගේ සංඛ්‍යා රටාවක අපරිමිත සංඛ්‍යා රටාවක් වෙනකොට පුතේ අපි ඒකේ අගට 33ක් දානවා. එහෙම නැත්නම් ඒක සාමාන්‍ය ලියන්න බැරි තරම් විශාලකයක් දක්වා අපි හිතමු දැන් කිව්වනම් 2 සිට 60 තෙක් කියලා. අපි 60ම ලියන්නේ නැහැ පුතේ. එතකොට අපි තිත් ටිකක් දානවා. හැබැයි ඒකේ 60න් ඉවර වෙනවා නම් තිත් ටිකක් දාලා අන්තිමට අවසාන එක 60 දානවා. එහෙමත් ක්‍රම තියෙනවා. ඒ නිසා අපි මේ තිත් පෙළ යොදන්නේ පුතේ විශාල රටාව ගොඩක් වැඩි නම් හෝ ඒක අපරිමිත නම්. හොඳයි. අපි එහෙමනම් බලමු පුතාලා දෙවෙනි ගණන. මේ தත්ත්වය යටතේ බලමු කොහොමද කියලා. 10ත් 30ත් අතර ඇති තුනෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටන. එහෙනම් පුතේ 10ත් 30ත් අතර කිව්වහම මතක තියාගන්න 10 ගන්නත් බෑ 30 ගන්නත් බෑ අතර ගත්තාමනේ. 10ත් 30ත් අතර නම් මේ දෙන්නම ගන්න බෑ. එහෙනම් 10න් පස්සේ තියෙන 30ට මෙහා තියෙන තුනෙහි ගුණාකාර ගන්නවා. එහෙනම් පුතේ 12 පුළුවන්. 15 18 21 24 27 30 ගන්න එපා. මොකද 30ත් අතර කිව්වහම පුතේ මේ දෙන්නම ගන්න බෑ. තුන්වෙනි 18 බලන්න දැන් පළවෙනි එක කිව්වා සිටතෙක් කියලා. එතකොට දෙන්නම අයිති සිටතෙක් වලදී. අතර කිව්වහම මේ සීමාවේ ඉන්න දෙන්නම අයිති නැහැ. 3 25න් පටන්ගෙන පහෙහි ගුණාකාර. එතකොට පුතේ 25න් පටන්ගෙන පහේ ගුණාකාර කියන්නේ 25 30 35 40 45 වම. එතකොට අපි කරන්නේ පුතේ මේකේ රටාව දිගටම පවතින බව පෙන්වන්න 33ක් යොදන්න. මේ 33න් පෙන්වන්නේ මේ රටාව තව දිගට පවතී කියන අදහස. හතරවෙනි උදාහරණය. දෙකෙන් පටන්ගෙන ප්‍රථමක සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව. එතකොට දරුවනේ මේ විදිහට මේ සමාන අන්තරයක් තියෙන සංඛ්‍යා රටාවම නෙමෙයි පුතේ. පොදු අන්ත දැන් මේවා තියෙන්නේ වෙනස 5යි. මෙතන තියෙන්නේ 3න් 3 එකතු වෙලා. හැබැයි ප්‍රථමක සංඛ්‍යා කියන්නේ එක විශේෂ සංඛ්‍යා වර්ගයක්. ඒක තියෙන්නේ එහෙම රටාවකට නෙමෙයි. ඒ තියෙන්නේ ඒ සංඛ්‍යාවේ තියෙන යම්කිසි ගුණයක් අනුව. දැන් පුතාලා දන්නවා ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ සාධක දෙකක් පමණක් තියෙන. ඒ නිසා දෙක ප්‍රථමකයක්. දෙක බෙදෙන්නේ එකෙන් දෙකෙන් විතරයි. 3ට සාධක දෙකයි. 3 එකෙන් 3න් විතරයි 3 ප්‍රථමකයක්. එහෙනම් පුතාලා 5 ප්‍රථමකයක්. 7 ප්‍රථමකයක්. හැබැයි 9 ප්‍රථමකයක් වෙන්නේ නැහැ. මොකද 9 එකෙන් බෙදෙනවා 3ෙන් බෙදෙනවා 9ෙන් බෙදෙනවා. සාධක 3යි. 9 ප්‍රථමකයක් කියලා ගන්න බෑ. ඒ නිසා පුතේ ඊළඟට තියෙන්නේ 11 13. එතකොට 15 ගන්න බෑ. මොකද 15 බෙදෙනවා. ආයි 17 19. ඉතින් ඔය විදිහට මේකත් පුතේ තියෙනවා. හැබැයි ඉස්සරහට යනකොට ටිකක් ඈතින් ඈත තියෙන්නේ. දැන් මේ මුල ටික තිබ්බට
ඊළඟට 20න් එහා පැත්තට තියෙන්නේ ආයි 23 29 දෙන්නයි. ඊළඟට 30 ගණන් වල තියෙනවා 31 37 දෙන්නයි. අන්න ඒ වගේ ප්‍රථමක සංඛ්‍යා රටාව හඳුනා ගන්න නම් පුතේ මේවා බෙදෙනවද නැද්ද කියලා හඳුනාගෙන සංඛ්‍යා අර භාජිතා රීතිය අනුව හරි බලන්න ඕනේ. තව දුරටත් 2න් 3න් 5න් 7න් වගේ නොබෙදෙන ඒවා තමයි ප්‍රථමක වෙන්නේ. ඒතකොට ප්‍රථමක සංඛ්‍යාත් කිසියම් රටාවක්. මොකද ඒකේ තියෙන විශේෂත්වය තමයි මේ රටාවේ මේවට තියෙන හැම එකකටම සාධක දෙකයි. මේ රටාවේ විශේෂත්වය තියෙනවා මේ හැම එකක්ම 5න් බෙදෙනවා. මේ රටාවේ විශේෂත්වය තමයි මේ හැම එකක්ම 3න් බෙදෙනවා. අන්න ඒ වගේ පුතාලා ප්‍රථමක සංඛ්‍යා රටාව කියනවා. ඉතින් ඔయిత අමතරව පුතේ පුතාලා දන්නවා දැන් ಗುಣ විවි යන රටාවක් තියෙනවා. දැන් උදාහරණයක් ගමු 5. ඔය ශිෂ්‍යත් ළමයින්ට තියෙනවා. මේක 3න් ගුණ වුණොත් 5 වරක් 3 15යි. 15 3න් ගුණ වුණොත් 45යි. 45 3න් ගුණ වුණොත් 135යි. එතකොට මෙතනක් තියෙන්නේ පුතේ 3න් ගුණ විවි යන රටා. ඒ නිසා දශම සංඛ්‍යා රටා තියෙනවා, භාග සංඛ්‍යා වලින් රටා තියෙනවා. මේ ඔක්කොම විවිධ සංඛ්‍යා රටා. හැබැයි දැන් ඊට අමතරව අද පුතාලා ඉගෙන ගන්නවා සමචතුරස්‍ර සංඛ්‍යා රටා, ත්‍රිකෝණ සංඛ්‍යා රටා. එතකොට ඒවා අපි මීට පෙර ශ්‍රේණිවලදීත් යම් තාක් ඉගෙනගෙන තියෙනවා. නමුත් අද අපි ඉගෙන ගන්න පොතේ ඒක 8 ශ්‍රේණියේ සංඛ්‍යා රටා පාඩමේදී වැඩිපුර විෂය කරුණුත් සමග. හොඳයි. එහෙනම් ඔන්න ඔය විදිහට සංඛ්‍යා රටාවක් අපිට පුතේ දී ඇති කාරණාවලට ගැළපෙන පරිදි ලියන්න පුළුවන්. දැන් අපි ඉගෙන ගන්න ඕනේ පුතේ ඔයාලට 7 දී 6 දී නොකෙරිච්ච අලුත් කොටසක්. ඒ තමයි පොදු පදය. සංඛ්‍යා රටාවක පොදු පදය. ඕකට කියන පොතේ සාධාරණ පදය. මේ පොදු පදය නැත්නම් සාධාරණ පදය කියන්නේ පුතේ ඒ රටාව පිළිබඳ ගොඩක් ගැටලු විසඳන්න පුළුවන් දෙයක්. අපි ඕක ඉගෙන ගමු මෙහෙම. මුලින්ම දීලා තියෙනවා දෙකෙන් පටන්ගෙන දෙකෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිළින සංඛ්‍යා රටාව. ඉරට්ට සංඛ්‍යා රටාව. එහෙනම් අපි දැන් ඉස්සෙල්ලාම ඉගෙන ගන්න පුතේ ඉරට්ට සංඛ්‍යා රටාවේ මොකද්ද පොදු පදය කියලා. ඔන්න බලන්න දැන් ඉරට්ට සංඛ්‍යා රටාව ගත්තොත් 2 4 6 8 10. පද 3ක් හෝ ඊට වඩා වැඩි ගණනක් ලියලා තමයි පුතේ අගට දාන්නේ. ඔන්න ඉරට්ට සංඛ්‍යා රටාව. දැන් අපිට පළවෙනි ඉරට්ට සංඛ්‍යාව 2, දෙවෙනි ඉරට්ට සංඛ්‍යාව 4, තුන්වෙනි ඉරට්ට සංඛ්‍යාව 6. ඔය රටාව දන්න නිසා අපිට 10 වෙනි ඉරට්ට සංඛ්‍යාවත් ගන්න පුළුවන්. 20 වෙනි 50 වෙනි ඉරට්ට සංඛ්‍යාව ගන්න පුළුවන්. අපි බලමු මේ රටාව ගොඩනගන්නේ කොහොමද කියලා. බලන්න පුතාලා දීලා තිනවා මම මෙහෙම. පළමු පදය. පළමු පදය ගත්තයින් පස්සේ දෙකනේ. එතකොට බලන්න පුතේ මේ ඉරට්ට සංඛ්‍යා ලැබෙන්නේ දෙකෙන් දෙක එකතු වෙලා. එතකොට පුතේ රටාවක් ගොඩනගද්දී මේ පද අතර වෙනස දෙක නම් අන්නේ දෙක මුල් කරගෙන රටාවකට යන්න ඕනේ. ඒ නිසා ඇත්තටම මේ දෙක ලැබෙන්නේ පුතේ දෙකේව එකකින්. දැන් අපි ඊළඟට බලමු දෙවන පදය. දෙවන පදය 4 ලැබෙන්නේ පුතේ දෙකේව දෙකකින්. තුන්වන පදය. තුන්වන පදය ලැබෙන්නේ පුතේ 6 දෙකේ ගුණාකාර 3කින් දෙවරක් 3 6. දැන් පද 3ක් පැහැදිලිවම ගන්න රටාවක් මතුණා. එහෙනම් පුතේ මේකේ ඕනෑම දුරක තියෙන 4 වන පදයක් ගමු. එහෙනම් 4 වන පදය ගන්නේ 2 4න් ගුණ කළා දෙවරක් 4 8යි. ඒ නිසා පුතේ අපිට දැන් මෙතනින් එහාට 10 වන 15 වන 25 වන ඕනම පදයක් ගන්න පුළුවන්. හැබැයි මේක ඊළඟට අහනවා පුතේ 7 වන පදය. එහෙමනම් 7 වන පදය. 7 වන පදය ගන්නේ 2 7න් ගුණ කළා දෙවරක් 7 14යි. 11 වන පදය. 11 වන පදේ නම් 2 11න් ගුණ කරනවා 11 අරක් 2 22යි. සරලම ගානකින් තමයි පුතේ පාඩම තේරුම් ගන්න පහසු. ඒ නිසා අපි ඉස්සෙල්ලාම මේ සරල ගණන් වලින් යා යුතුයි. පෙළ පොතේ තියෙන්නේ ඒ විදිහටම තමයි. 25 වෙනි පදේ හොයන්න. එහෙනම් 25 වන දෙකේ ගුණාකාරය. අපි ඇත්තටම මේ දෙකේ ගුණාකාර කිව්වට පුතේ මේකට තව විශේෂ නමක් කියන්න පුළුවන්. දෙකෙන් පටන් අරන් ලියන දෙකේ ගුණාකාර වලටම තමයි අපි කියන්නේ ඉරට්ට සංඛ්‍යා කියලා. ඇත්තටම මේ ඉරට්ට සංඛ්‍යා රටා ගැන අපි කතා කරන්නේ. 25 නම් 2 25න් ගුණ කරනවා. එතකොට පුතේ 25 2
50යි. දැන් අපිට ඕනම තැනක තියෙන මේ රටාවේ පදයක් හොයන්න පුළුවන්. 7 වෙනියට තියෙන්නේ 14. මේ රටාවේ 11 වෙනි පදේ 22. මේ රටාවේ 25 වෙනි පදේ 50. එහෙනම් මේ රටාවේ අපි ගන්නවා පුතේ සිම්පල් n අකුර දාලා n වන පදය n වන පදය ගන්නෙත් පුතේ මේ විදිහ 25 වෙනි පදයට 25 නම් n වන පදයට 2 ගුණ කරනවා n ගෙන් පුතාලා 7 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා VG අකුරක් සහිත සංඛ්‍යා ගුණ කරද්දී මේකේ ගුණ කිරීම නොයදා ලියන්න පුළුවන් 2n කියලා. එහෙනම් පුතේ මෙන්න පොදු පදය 2n. එහෙනම් දෙකෙන් පටන් අරගෙන ලියන ඉරට්ට සංඛ්‍යා රටාවේ පොදු පදය නැත්නම් සාධාරණ පදය 2n. නැත්නම් ඉරට්ට සංඛ්‍යා රටාවේ සාධාරණ පදය 2n. එතකොට මේකේ අර්ථය තමයි පුතේ n වෙනි පදය ගන්න 2n ගේ. එහෙනම් බලන්න දැන් මේ පොදු පදයේ 2n නම් මේකේ 7 වෙනි පදය ගන්න පුතේ 2 ගුණ කරනවා n වෙනුවට 7 මේ තියෙන්නේ දෙවරක් 7 14යි. මේ රටාවේ 12 වෙනියට තියෙන පදය ගන්න නම් 2 ගුණ කරනවා n වෙනුවට 12 දාලා එතකොට දෙවරක් 12 24යි. එහෙනම් මේ පොදු පදයෙන් අපිට පුළුවන් මේ රටාවේ ඕනෑම තැනක තියෙන පදයක් හදා ගන්න. එතකොට අද අපි විශේෂිත සංඛ්‍යා රටා ටිකක් තියෙනවා 8 ශ්‍රේණියට අදාළ අන්න ඒවේ පොදු පදයේ සොයන ආකාරය සහ ඒ පොදු පදයෙන් ගැටළු විසඳීම ඉගෙන ගන්නවා. එහෙනම් දැන් අපි පුතේ මේ යටතේ මේ ඉරට්ට සංඛ්‍යා දෙකෙන් පටන් අරන් ආරෝහණ පිළිවෙලට පද පිහිටන ඉරට්ට සංඛ්‍යා රටාව සම්බන්ධ ගැටළු කිහිපයක් විසඳලා බලමු. හරි. එහෙමනම් අපිට මේ පාඩමේ තියෙනවා පුතේ 5 වෙනි ගණන යටතේ. එතකොට 5 වෙනි ගණනටත් අදාළ රටාව පුතේ 2 4 6 8ම තමයි. බලන්න කියවලා දෙකෙන් පටන්ගෙන දෙකෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටන සංඛ්‍යා රටාවේ 11 වෙනි පදය 105 වෙනි පදය ඊළඟට 78 වන්නේ කීවෙනි පදයේද? හරි. ඔන්න අපි පළවෙනි ප්‍රශ්නය. දැන් දෙකෙන් පටන් අරගෙන දෙකෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පිහිටන සංඛ්‍යා රටාවේ පොදු පදය අපි ඉගෙන ගත්තානේ පුතේ 2n කියලා. එහෙනම් පොදු පදයේ 2යි. එහෙනම් 11 වෙනි පදය සොයන්න. දැන් අපිට මේ පොදු පදයෙන් තමයි මේ පොදු පදය දීලා තිනවා කියලා. ඕකෙන් 11 වෙනි පදය. එහෙනම් අපි ලියනවා පුතේ n සමානයි 11 ආදේශ. n සමානයි 11 ආදේශ. n තියෙන තැනට 11 ආදේශ කළොත් පුතේ අපි එහෙමනම් අපිට ගන්න පුළුවන් 11 වෙනි පදය n තියෙන තැනට 11 දැම්මොත් 2 ගුණ කිරීම 11 දෙවරක් 11 22. ඒතර පුතාලගෙත් මේ සටහනේ මේ විදිහටම හදාගන්න. මම එතකොට නූල් ඉර තියලා තිනවා 3ක්. 12 වෙනි 11 වෙනි පදේ හොයන්න නම් n සමානයි 11 ආදේශ. ඊට පස්සේ ලියනවා එම නිසා 11 වෙනි පදේ සමානයි දෙවරක් 11 22. හරි. එතකොට ඉදිරිපත් කිරීම මේ ආකාරයෙන් වෙන්න පුළුවන්. 2 අහනවා 105 වෙනි පදේ කීයද කියලා. 105 වෙනි පදය. එතකොට අපිටත් පුතේ මම ගාන නැවත ලියන්න ඕනේ නේ. ගාන මෙතන තියෙනවා. එතකොට මම මේකට ලියනවා පුතේ එහෙමනම් n සමානයි 105 ආදේශ. එතකොට අපි ලියනවා එහෙමනම් 105 වෙනි පදය 105 වෙනි පදය ගන්න පුතේ. මෙතන 2 ගුණ කිරීම 105. මේක ලේසිනේ පුතේ 105 2ක් 210. එහෙනම් මෙන්න 210. අපි එතකොට මේ 2n මුල් කරගෙන තමයි පුතේ මේ හැම ගානකටම යන්නේ. නේද? මේ පොදු පදයේ මුල් කරගෙන තමයි මේකට ගියේ. පොදු පදයෙන් තමයි මේකට ගියේ. අපි බලමු මේ පොදු පදයේ මුල් කරගෙන තවත් යන්න පුළුවන් ගාන. 78 වන්නේ කීවෙනි පදයද? එතකොට මේකේ 78 වන්නේ කීවෙනියට තියෙන පදයද? අපි ගන්නවා පුතේ 78 වන්නේ n වෙනි පදයයි කියලා ගත්තොත්. අපි ගමු 78 වන්නේ n වෙනි පදයයි. n වෙනි පදේ නම්. එහෙම නැත්නම් පොදු පදේ නම්. අපි මේකේ 78 වන්නේ n වෙනි පදයයි කියලා ගන්නවා. එහෙමනම් පුතේ පොදු පදය 2n සමාන කරනවා 78ට. මේ 2n කියලා කියන්නේ මේ රටාවේ පුතේ ඕනම තැනක තියෙන පදයක්. n වෙනි පදේ කියලායි අපි ගන්න. ඒක n 10 වුණොත් 10 වෙනි පදේ. n 20 වුණොත් 20 වෙනි පදේ. එහෙනම් මේ රටාවේ 78ට තියෙන කීවෙනි පදයේද බලන්න. මේ පොදු පදේ සමාන කරනවා 78ට. පුතාලා දන්නවා මේක ಗುಣ වෙලා තියෙන පදයක් නිසා දෙපසම 7 දී ඉගෙනගෙන තියෙනවනේ පුතේ දෙකෙන් දෙකෙන් බෙදමු. n 7ට දෙවරක් 3යි 6යි එකක් ඉතුරුයි 18ට දෙවරක්
9. 18ට දෙවරක් 9. එහෙනම් මේ n ට 39ක් ලැබුණා කියලා කියන්නේ පුතේ n කියන්නේ පදේනේ. එහෙනම් 39 වෙනි පදේ තමයි 78. හරිනේ. 39 ව දෙකක් තමයි 78. එහෙනම් දැන් උත්තරේ ලියන්න ඕනේ දරුවනේ මෙතන. අපි ලියන්න ඕනේ 78 වන්නේ 39 වෙනි පදයයි. උත්තරේ ලියන්න. 78 වන්නේ 39 වෙනි පදයයි. අන්න ඒ විදිහට උත්තර දෙන්න ඕනේ. හරි. දැන් 9ට යනකොට මේ පාඩම තව ටිකක් බරපතලයි පුතේ. එතකොට මේ විෂය කරුණු හොඳට දැනුවත් වුණාම 9 පාඩම ටක් ගාලා ගන්න පුළුවන්. 9ත් පළවෙනි පාඩම සංඛ්‍යා රටාව. ඒක මේ වෙනකොට අපි දැන් වීඩියෝස් වලින් දාලා තියෙනවා 9 දරුවන්ගේ පාඩම. හරි. 135 මෙම රටාවේ පදයක් නොවන බව පෙන්වන්න. දැන් ඇත්තටම පුතේ 135 ඉරට්ට සංඛ්‍යාවක් නෙමෙයිනේ නේද? 135 මේක මේ රටාවේ පදයක් වෙන්නේ නැහැ. මොකද මේ රටාවේ පදයක් වෙනවා අනිවාර්යෙන් ඉරට්ට සංඛ්‍යාවක් වෙනවා. අපි බලමු එක ගණිතයෙන් කොහොමද ඉදිරිපත් කරන්න ඕනේ. 135 මෙම රටාවේ පදයක් නොවන බව පෙන්වන්න. 135 පදයක් නම් 135 බැරි වෙලා පදයක් වුණොත් n වෙනි පදේ 135ට අපිට සමාන කරන්න පුළුවන්. අපි ගමු ඉස්සෙල්ලාම 135 පදයක් නම් අපි මේ පොදු පදය 2n සමාන කරනවා 135ට. බැරි වෙලා 135 මේ රටාවේ පදයක් වුණොත් අපි බලමු n එන්නේ කීයද කියලා. එතකොට මේ රටාව n උක්ත කරන්න දෙපසම දෙකෙන් බෙදනවා. එතකොට n 13ට දෙවරක් 6 12යි එකක් ඉතුරුයි. පුතාලා දීර්ඝ බෙදීමෙන් හරි බෙදා ගන්න. නේද? අපි බෙදනවානේ මෙහෙම. 15ට දෙවරක් 7 14යි එකක් ඉතුරුයි. එහෙනම් දෙකෙන් එකයි. එතකොට 67 මාරයි. එහෙමනම් පුතේ මේ කතන්දරය අනුව 135 කියන එක වෙන්න ඕනේ මේ රටාවේ 67 මාර වෙනි පදය. කවදාවත් පුතේ සංඛ්‍යා රටාවක පදයක් භාග සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවක් ඉන්න බෑ. මේක හැම වෙලෙම ධන නිකිලයක් වෙන්න ඕනේ. මොකද මේ බලන්න දෙක පළවෙනි පදයේ දෙවන පදයේ තුන්වන පදයේ හතරවන පදයේ පස්වන පදයේ. අපි කියන්නේ නේ ඍණ 7 වෙනි පදයේ 3 වෙනි පදයේ කියලා. මේක පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. මේක අපි කියනවා පුතේ හැම වෙලෙම ධන නිකිලයක්. එහෙම නැත්නම් ධන පූර්ණ සංඛ්‍යාවක් විය යුතුයි. ඒ සමානම වචනේ තමයි ධන නිකිලයක් විය යුතුයි. එහෙනම් අපි කියනවා පුතේ n ධන නිකිලයක් නොවන නිසා n ධන නිකිලයක් නොවන නිසා 135 මෙම රටාවේ පදයක් නෙවෙයි. ඕන පුතාලට මේක කෙටි කරලා ලියන්න පුළුවන්. n ධන නිකිලයක් නොවන නිසා 135 පදයක් නොවේ කියන්නත් පුළුවන්. මෙම රටාවේ පදයක් නොවේ කියන එක තවත් අංග සම්පූර්ණ. එහෙමනම් පුතේ මෙන්න උත්තරේ මේක පිළි දෙකක් ගන්න පුළුවන්. හරි. බලන්න ඉතාලම සරලයි. මෙතන ලැබුණා නේද පුතේ n ධන නිකිලයක් ධන 39. එහෙනම් 39 වෙනි පදයේ ලෙස 70ට පවතින. ඒතර 70ට පදයක් වෙනවා. හැබැයි 135 පදයක් වුණොත් මේක ධන නිකිලයක්. එතකොට ධන නිකිලයක් වුණේ නෑනේ. මේක නිකිලයක් නෙමෙයි. මේක මිශ්‍ර සංඛ්‍යාවක්. මේ භාග කොටසක් අඩංගු නිසා. ඒ නිසා පුතේ 135 මේ රටාවේ පදයක් නොවේ. අන්න ඒ විදිහට හේතු ඉදිරිපත් කරන්න ඕනේ. දැන් එහෙමනම් පුතේ අපි ඔයාලට තනියම හදන්න පිටු 4ක අභ්‍යාස තියෙනවා. මම මේකේ දෙවෙනි පිටුවට ගිහිල්ලා දෙවෙනි පිටුවක් පුතාලට කරුණු කාරණා පැහැදිලි කරලා දීම කරන්න. දැන් වෙනදාට අපි පන්ති කාමරේදී උදාහරණ දෙමින් සටහන් දෙමින් උගන්වපු එකම තමයි ඒ හා සමාන දෙයක් තමයි පුතාලට දැන් මේ වීඩියෝ එක ඔස්සේ කරන්නේ. අර සජීවීව අපිට දැන් කතා කරන්න අවස්ථාවක් නොලැබෙන එක විතරයි එකම පාඩුව. හැබැයි ඒ හා සමානව වාසියකුත් තියෙනවා. පුතාලට මේ පාඩම නැවත බලන්න පුළුවන්. Tamanට අපහසු වෙච්ච තැනක් තියෙනවා නම් නැවත පරීක්ෂා කරලා බලලා ඒ අපහසුතාවයේ මග අරගෙන පාඩම සාර්ථක කරගන්න පුළුවන්. දැන් අපි ඉස්සෙල්ලා කතා කරා නේද පුතේ දෙකෙහි ගුණාකාර වලට. එහෙනම් බලන්න මේ 6 වෙනි ගණන යටතේ පුතාලට දීලා තියෙන්නේ 3න් පටන් අරගෙන 3හි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව. එහෙනම් 3න් පටන් අරගෙන 3හි ගුණාකාර තමයි පුතේ 3 වරක් 1 3යි 3 වරක් 2 6යි 3 වරක් 3 9යි 3 වරක් 4 12යි.
නේද? ඕනනම් තව ලියන්න පුළුවන් 15ක්. අවම වශයෙන් පද 3ක්වත් ඉදිරිපත් කරන්න නැත්නම් රටාව පැහැදිලි නෑ. නිසා එතනින් එහාට ගොඩාක් ලියන්න ඕනේ 4ක් 5ක් ලියලා තිත් වෙලක් දාන්න. මේකෙත් පුතේ අපි ඉස්සෙල්ලා විදිහටම පළමු පදය ලැබෙන්නේ පුතේ දැන් මේ පද අතර වෙනස 3යිනේ 3න් 3 3න් 3 යන්නේ. එහෙමනම් මේ පද අතර වෙනස 3 මුල් කරගෙන තමයි අපි ලියන්නේ 3 වරක් 1 3යි. දෙවන පදය ගන්න පුළුවනි 3 වරක් 2 6යි. ඒකත් ලැබෙනවා. අපි බලමු ඊළඟට 3 වන පදය. තුන්වන පදය ගන්නත් පුතේ අපිට 3 3න් ගුණ කළොත් ලැබෙනවා 9. ඒකත් ලැබෙනවා. එහෙනම් 4 වන පදය. 3 4න් ගුණ කළොත් 12යි. ඒකත් ලැබෙනවා. එතකොට මේ රටාවේ අපිට හරිම ලේසි පුතේ පළවෙනි පදේ 3 වරක් 1. දෙවන පදේ නම් 3 වරක් 2. තුන්වන පදේ 3න් හතරවන පදේ 4න්. ඊළඟට 8 වන පදේ මොකක්ද ඇහුවොත් මේ 3 ගුණාකාරවල 8 වන පදය. අපිට ගන්න පුළුවන් 3 වරක් 8 24යි. 8 වන පදේ 3 වරක් 8 24යි. 35 වෙනි පදේ ඇහුවොත් 3 ගුණාකාර රටයි 3න් පටන් අරන් 3න් පටන් අරන් ආරෝහණ පිළිවෙල පද පිටන 3 ගුණාකාර රටාවේ 35 වන පදේ 3 වරක් 35. බලමුකෝ දේ ගුණ කරලා 3 වරක් 5 15න් 5 1යි 3 වරක් 3 9 1යි 10 105යි. දැන් සාමාන්‍ය සුළු කිරීමක් දන්න ළමයෙකුට මේ සමීකරණය කියන අදහස චුට්ටක් හරි තියෙන ළමයෙකුට මේක 6 7 ළමයෙකුට උනත් මේ පාඩම අල්ලගන්න පුළුවන්. මේකට අර සමීකරණ කියන එක චුට්ටක් යෙදෙනවනේ. ඒ නිසා තමයි මේක පොඩි ළමයෙකුට බැරි නැත්නම් පොතේ ඇත්තටම ශිෂ්‍යත්ව ළමයෙකුට මේ රටාව ගැලපෙනවා අල්ලගන්න පුළුවන් පාඩමක් මේක. අර සමීකරණ යෙදීම තියෙන නිසා තමයි මේක 8 වසරටම ගැලපෙන්නේ. හරි. එහෙනම් පොතේ 107 වෙනි පදය. 107 වන පදේ නම් අපි පොතේ මෙතෙන්ට දාන්නේ 3 ඒවා 107ක්. 3 වරක් 7 21කින් 1 2ක් එකතුනේ 3 වරක් 0.0යි 2යි 2යි 3 වරක් එකතු. එහෙනම් 3න් පටන් අරගෙන ආරෝහණ පිළිවෙලට පද පිළින 3 ගුණාකාර රටාවේ 107 වෙනියට තියෙන පදේ තමයි 321යි. දැන් එහෙමනම් පොතේ අපි ගමු n වන පදය 3 ගුණ කිරීමෙන් අපි එක ලියමු පුතේ 3යි n. එහෙනම් පුතේ දෙකේ ගුණාකාර රටාවේ පොදු පදයේ 2යි n. 3න් පටන් අරගෙන ලියන 3 ගුණාකාර රටාවේ පොදු පදයේ 3යි n. 4න් පටන් අරන් ලියන 4 ගුණාකාර රටාවේ පොදු පදයේ 4යි n. හරිම ලේසි පුතේ. 2යි n 3යි n 4යි n වගේ නේ. හොඳයි. දැන් අපි ඔන්න ඉගෙන ගත්තා පොදු පදයක් 3 ගුණාකාර රටාවට. එතකොට ඒක තහවුරු වුණා පුතේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පද ගොඩනැගෙන රටාව අනුව ඕනෑම පදයකට ගොඩනැගුණා නම් n වෙනි පදයට අන්න උත්තරය. දැන් බලන්න මේකෙන් අහනවා පුතේ ප්‍රශ්න කිහිපයක්. 25 වෙනි පදය. එහෙනම් පුතේ මේකේ පොදු පදය දැන් අපි හොයලා තිනවනේ මේකේ පොදු පදය අපිට ආවේ 3යි n. හා 3යි n. එහෙනම් 25 වෙනි පදය ගන්න අපි n සමානයි 25 ආදේශ කරනවා. එහෙනම් දැන් අපි ලියනවා පුතේ 25 වෙනි පදේ. එහෙනම් 3යි n ඒ කියන්නේ 3 ගුණ කිරීම n වලට දාන්නේ 25. එහෙනම් 25 3න් ගුණ කළොත් 75යි. මෙන්න පුතේ 3 ගුණාකාර රටාවේ 25 වෙනි පදේ. 126 වෙනි පදය. අපි දැන් එකවරම කරන්නේ පුතේ අපිට රටාවක් තියෙන පොදු පදයකින් යනවා නම් අපි දැන් පොදු පදයෙන් යනකොට ලියනවා මොකද්ද? n සමානයි 126 ආදේශ. එහෙනම් අපිට ලියන්න පුළුවන් 126 වෙනි පදය. 126 වෙනි පදය ගන්න දරුවනේ n තින් තැන්ට 126. එහෙනම් 3 ගුණ කිරීම 126. 3 වරක් 6 18න් 8 එකක් ඉතුරුයි. 3 වරක් 2 6යි අර 1යි 7යි 3 වරක් 1 3යි. මෙන්න 126 වෙනි තියෙන 378. තුන්වෙනි ප්‍රශ්නය තමයි 72 වන්නේ කීවෙනි පදයේද? එතකොට මේ රටාවේ 72 තියෙන්නේ කීවෙනිද? අපි ගන්නවා මේ රටාවේ තියෙන n වෙනි පදයේ 3යි. එහෙනම් අපි ගන්නවා 78 වන්නේ n වෙනි පදය නම්.
අපි ගමු මේ රටාවේ 78 නෙමෙයි පුතාලා 72 72 වන්නේ n වෙනි පදයයි කියලා ගන්නවා. n වෙනි පදය. එහෙමනම් අපි කරන්න ඕනේ පුතේ තමයි 72. ඒ නිසා 24 වෙනි පදය තමයි 72. දැන් එහෙනම් අපි ලියනවා පුතේ 72 වන්නේ 24 වෙනි පදයයි. ඔන්න උත්තරේ. 72 වන්නේ 24 වෙනි පදයයි. උත්තරේ මෙහෙම ලියන්න ඕනේ පුතාලා. මෙතෙන්ට ඉරි දෙකක් ගහපුවම ප්‍රමාණවත් නෑ. ගණිතයේදී හැම වෙලෙම අපි රටාවක් අනුව විසඳලා පුතේ ඒ අදාළ පිළිතුර ඒකක සහිතව සහ විස්තර කරලා ලියන්න පුරුදු වෙන්න. ඒක ඊටාම හොඳ අත්‍යවශ්‍ය පුරුද්දක්. ඒ පුරුද්ද ඇති කරගන්න මේ යන උදාහරණ ටික හරියටම පිළිපදලා කරන්න. 4 වෙනියට අහන ප්‍රශ්නය මොකක්ද? 145 මෙම රටාවේ පදයක් නොවන බව පෙන්වන්න. දැන් බලන්න පුතේ 72 පදයක් වුණා. නේ 370ට වුණත් මේ රටාවේ පදයක් 120 වෙනි පදේ. එහෙනම් මේ රටාවේ ලියන් යද්දි 145 මෙම රටාවේ පදයක් නොවන බව. අපි ගන්නවා නොවන බව ගන්නිද්දි මෙහෙම 145 පදයක් නම් නේද 145 පදයක් නම් කිසියම් n සඳහා n වෙනි පදය සමාන කරන්න පුළුවන් 145ට නේද? එතකොට එහෙම තියෙනවා දැන් 145 පදයක් නම් මේකේ කිසියම් n සඳහා 3n සමාන වෙනවා 145ට. 3n සමාන වෙනවා 145ට. 145 කිසියම් පදයක් වුණොත් නේද? කිසියම් පදයක් නම් n සඳහා 3n සමාන වෙන්න ඕනේ 145ට. එතකොට nට ලැබෙන්න ඕනේ ධන නිකිලයක්. අපි බලමු. 3න් දෙපස බෙදෙනවා 3ට 3 කැපිලා n ඉතුරු වෙනවා. එහෙනම් බලමුද පුතේ අපි 145 3න් බෙදලා 14ට 3 වරක් 4යි 12යි 2යි 25ට 3 වරක් 8 24යි එකක් ඉතුරුයි. එතකොට 48 විතරක් නෙමේ එකක් ඉතුරු වෙනවා නම් පුතේ 3න් එකයි. එතකොට 48යි 3න් 1 වෙනි පදේ තමයි වෙන්න ඕනේ 126. නේ 145. මෙහෙම පදයක් නම් රටාවක තියෙන්න බෑ පුතේ. මේක ධන නිකිලයක් වෙන්න ඕනේ. එහෙනම් දැන් අපි උත්තරේ ලියනවා පුතේ. මතක නේද ඉස්සෙල්ලා ගානටත් ලිව්වා. එතකොට මේක හේතු දැක්වීමේ ක්‍රමයක්. අපි දැන ගන්න ඕනේ. එහෙනම් මොකද පුතේ? n ධන නිකිලයක් නොවන නිසා අපි ඒක ලියන්න ඕනේ පුතේ. n ධන නිකිලයක් නොවන නිසා 145 පදයක් නොවේ. නැත්නම් 145 මෙම රටාවේ පදයක් නොවේ. මෙන්න පිළිතුර. ධන නිකිලයක් ආවොත් ඒ කියන්නේ ඒක පදයක් නේද? 24 ආවණෙන්ට එහෙනම් මේ 72 මේ රටාවේ පදයක්. ඒකම තමයි 72 වන්නේ 24 වෙනි පදයයි කියලා ගත්තේ. එතකොට ඔන්න 72 නම් පදයක් වෙනවා. හැබැයි 145 පදයක් වෙන්නේ ධන නිකිලයක් නොවන නිසා. ධන නිකිලයක් නොවන නිසා. දැන් පුතේ මේ බලන්න. ඕක අපේ සාමාන්‍ය දිනදා ජීවිතේටත් අපි ඕනනම් චූට්ටක් අරන් බලමු. ඕන අහගන්න. කඩේ තියෙනවා පෑනක් රුපියල් 20යි. ඕන උදාහරණයක් බලන්න. කඩේ පෑනක මිල රුපියල් 20යි කියලා හිතමු. අපි දැන් කඩෙන් කිසියම් පෑන් ප්‍රමාණයක් අරගෙන අපිට ඉතුරු මුදල එහෙම නැත්නම් අපි රුපියල් 100ක් දුන්නාම හරි එහෙම නැත්නම් අපිට වැය වෙනවා රුපියල් 80ක්. පෑනක් 20යි කඩේට ගිහිල්ලා පෑන් අරගන්න ගිහපුවාම අපි පෑන් විතරම නම් ගත්තේ රුපියල් 80ක් වියදම් වෙලා තියෙනවා. ඒක වෙන්න පුළුවන් නේ. ඇයි? 80 20ෙන් බෙදෙනවා. ඒ නිසා පුතේ 20 4ක්. ඒ නිසා 80 කියන බිල ගැලපෙනවා පෑන් වලට. හැබැයි අපි කියනවා පෑනක් රුපියල් 20යි කඩේට ගිහිල්ලා පෑන් අරන් ආවා. පෑන් වලට අරන් තිබුණා රුපියල් 65ක්. එතකොට අපි බලනවා මාර වෙනන්නේ. පෑනක් 20යි පෑන් වලට රුපියල් 65ක් අරන්. එතකොට අපි දන්නවා 65 20ෙන් බෙදෙන්නේ නැහැනේ. එතකොට අපි පිළිගන්නවා එහෙනම් 65 කියන්නේ පෑන් වල පමණක් මිලක් වෙන්නේ නැහැ. මොකද පෑනක් 20 නම් පෑන් වල මිල පිටේ 20 40 60 80 100 වගේ 20 ගුණාකාරයක් වෙන්න ඕනේ. එතකොට අපි දන්නවා 40ක් කිව්වොත් ඒක පෑන් වල මිලක් වෙන්න පුළුවන්. 80ක් කිව්වොත් ඒක පෑන් වල මිලක් වෙන්න පුළුවන්. 140ක් කිව්වොත් ඒකත් ගත්ත පෑන් කිහිපයක මිලක් වෙන්න පුළුවන්. දැන් අපි කියනවා එකපාරම 104ක් ගියා කියලා. එතකොට අපි දන්නවා 104ක් නම් ඒක පෑන් වල පමණක් මිලක් වෙන්න
එක්ක තව අමතර දෙයක් අරන් තිනවා. අන්න ඒ වගේ පුතේ මෙතනත් මේ රටාවට අයිතිද නැද්ද කියන එක මේ පොදු පදය උපයෝගී කරගෙන සෙවීමේ සරල ක්‍රමයක් තමයි පුතාලට මේ අටේදී ඉගෙන ගන්න. ඕක 9ට යනකොට තව කරුණු ගොඩක් එකතු වෙලා තව ටිකක් බරසාර රසවත් පාඩමක් වෙයි. එහෙනම් දැන් අපි පුතේ ඔය විදිහටම දැන් අපි දෙකේ ගුණාකාර ගැන කතා කළා, තුනේ ගුණාකාර ගැන කතා කළා. එහෙමනම් පුතේ දැන් අපි කතා කරන්න යන්නේ හතෙහි ගුණාකාර හතෙන් පටන් අරගෙන බලන්න පුතේ හතෙන් පටන් අරගෙන හතෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටන. එහෙනම් පුතේ අපි මේ දැන් ඉගෙන ගත්ත රටාව දෙකෙන් පටන් අරන් දෙකේ ගුණාකාර වලටත් ගැලපෙනවා. තුනෙන් පටන් අරන් තුනේ ගුණාකාර වලටත් ගැලපෙනවා. අපි බලමු. හතෙන් පටන් අරගෙන හතෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි රටාව. එතකොට පුතේ ඕනනම් මේ එකට යටින් චුට්ටක් ලියා ගන්න 7 14 21 28 මෙන්න හතෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට හතෙන් පටන් අරන් ලියලා තියෙනවා. එහෙනම් පොතේ දැන් මේක එකවරම ලියන්න පුළුවන්. 7න් 7 එකතු වෙනවා නම් සාධාරණ පදේ මොකද්ද? 7යි එන්නේ. හතේ ගුණාකාර රටාවේ සාධාරණ පදේ 7යි එන්නේ. එතකොට 23 වෙනි පදය සොයන්න කියලා තමයි කියන්නේ. එහෙනම් අපි ලියනවා n සමානයි 23 ආදේශ. එහෙනම් දැන් අපිට ලියන්න පුළුවන් පොතේ 23 වෙනි පදය 7යි එන්නම් 7 ගුණ කිරීම 23. දැන් අපි ඉගෙන ගන්නවා පුතේ මෙතනදී කිසියම් පදයක් සොයන්න n වෙනුවට යොදනවා 23 වෙනි පදේ නම් මෙතෙන්ට 23. දැන් බලමු 7න් ගුණ කළා. මම මෙතනම ගුණ කරනවා පුතාලා. 7 වරක් 3 21යි 2ක් ඉතුරුයි. 7 වරක් 2 14යි 2යි 16යි. 161යි. එහෙනම් ඔන්න මේ රටාවේ 23 වෙනි පදයේ 161යි. ඊළඟට අහනවා 168 වන්නේ කීවෙනි පදයේද? 168 වන්නේ අපි ලියනවා පොතේ 168 වන්නේ n වෙනි පදය නම් නැත්නම් n වෙනි පදයයි කියලා ගන්නත් පුළුවන්. අපි ගන්නවා මේ 168 වන්නේ මේ රටාවේ n වෙනි පදය. එතකොට මේ රටාවේ පුතේ ඕනම තිනක පදයක් තමයි පොදු පදේ කියන්නේ ඕනම තැනකට එන්න පුළුවන් පදයක්. න 7යි n කියන පදේ තමයි මේ රටාවේ n වෙනියට තියෙන පදේ. එහෙනම් අපි ගන්නවා 168 වන්නේ n වෙනි පදයයි. එහෙනම් පුතේ 7යි n සමාන කරමු 168ට. දෙපසම දරුවනේ බෙදන්න ඕනේ ಗುಣ වෙච්ච 7 ඉවත් කරන්න 7න් 7න් 16ට 7 ඒවා. දැන් කෙටි බෙදීම වගේ මට්ටමක් තමයි ඕනේ පුතේ එකවර බෙදන්නේ. 16ට 7 වරක් 2 14යි. 15 16 2යි 28ට 7 වරක් 4යි. හරියටම එන්ට ධන නිකිලයක් ආවා. ඒ කියන්නේ පුතේ 24 වෙනි පදයේ තමයි 168. එහෙනම් අහනවා 160 වන්නේ කීවෙනි පදයේද? අපි ලියනවා 168 වන්නේ 24 වෙනි පදයයි. ඔන්න උත්තරේ. 168 වන්නේ 24 වෙනි පදයයි. ඕන බලන්න තවත් දෙකීමක් 225 මෙම රටාවේ පදයක් නොවන බව පෙන්වන්නේ. එතකොට 225 මේ රටාවේ පදයක් නොවේ කියලා පෙන්වන්න ඕනේ. අපි ලියනවා මෙහෙම. 225 පදයක් නම් 225 පදයක් නම් කිසියම් n සඳහා ඒකත් ඕන ලියන්න පුළුවන් 225 පදයක් නම් කිසියම් n සඳහා ඒ කියන්නේ n සඳහා 7යි n 225ක් වෙන්න ඕනේ. එහෙනම් පොදු පදයේ 225ක් විය යුතුයි. 225 මේ රටාවේ පදයක් වුණොත් කිසියම් n සඳහා 7යි n පොදු පදයේ 225ක් විය යුතුයි. අපි බලමු දැන් 225 පොදු පදයට සමාන කළා nට ලැබෙන පිළිතුර. එහෙනම් 7යි n 225 නම් පුතේ දෙපසම 7න් 7න් බෙදනවා. පුතාලට මේක බෙදන්න ලේසි. මේ බලන්න 225 7න් 7 වරක් 3 21යි. 15ට 7 වරක් 2 14යි එකක් ඉතුරු. එහෙනම් පුතේ එන්නේ 32කුත් ඉතිරි එකක් එනවා. ඒ කියන්නේ 7න් 1යි. එහෙමනම් අපිට ලියන්න වෙයිද පුතේ 225 වන්නේ 32යි 7න් 1 වෙනි පදයයි කියලා? බෑ. මේකට එන්න ඕනේ පුතේ පූර්ණ සංඛ්‍යාවක්. ඒ කියන්නේ ධන පූර්ණ සංඛ්‍යාවක්. ඒකට තව විදිහකට කියනවනම් ධන නිකිලයක් කියන අර්ථය දෙන්නත් පුළුවන්. එහෙනම් n
ධන නිකිලයක් නොවන නිසා n ධන නිකිලයක් නොවන නිසා 225 මෙම රටාවේ පදයක් නොවේ. හරි නේද පුතේ? ඔන්න උත්තරේ. ධන නිකිලයක් නොවන නිසා 225ක් පදයක් නොවේ. හැබැයි මෙතන 168 වගේ නම් පදයක් වෙනවා. එහෙනම් පුතේ මේක හරි සරලයි. දැන් පුතාලට උදාහරණ කිහිපයක් ගියා. ඒව නැවත මතක් කරගමු. දෙකෙන් පටන් අරගෙන දෙකේ ගුණාකාර ගැන කතා කළා. තුනෙන් පටන් අරගෙන තුනේ ගුණාකාර ගැන කතා කළා. ඊළඟට පුතේ හතෙන් පටන් අරගෙන හතේ ගුණාකාර ගැන කතා කළා. හොඳයි. තව අපි ඊළඟට 8 වෙනි ගණන ලෙස තියෙන ගණනෙනොත් තව චුට්ටක් සංඛ්‍යා රටාවක පොදු පදයේ යෙදෙන ගැටලුවක් කතා කරලා අපි තවත් මේ පාඩමේ කොටස් කිහිපයකට යමු. මට පුතාලාද පළවෙනි පාඩමේම උපදේශයක් දෙන්න තිබුණා පුතේ. ඒක දැන් මම දෙනවා. ඔයාලා දැන් වෙනදට පන්ති කාමරේ බොහෝම විනයගරුකව හොඳට ඉදිරියේ ඉඳගෙන නේද හොඳ අවධානයකින් ගුරුවරයා උගන්වන දේ කෙරේ හොඳට අවධානයෙන් බලන් ඉඳලා ඉගෙන ගත්තා. දැන් මට පුතාලව ඒ විදිහට පන්ති කාමරේ ඉන්න විදිහට පේන්නේ නැහැ. ඒ නිසා දරුවනේ මතක තියාගන්න ඔයාලා හොඳ විනයක් ඇතුව ඉගෙන ගත්ත හොඳ දරුවෝ ඒ විනය මම දුරින් හිටියත් තියෙන්න ඕනේ. පුතාලා දැනගන්න ඕනේ සර් ඉස්සරහා දැන් මං ඉන්නවා කියලා හිතලා වැඩ කරන්න ඕනේ. හේතුව ඉගෙන ගන්න දේ හරි පූජනීය දෙයක් පුතේ. මොකද මේ ඉගෙන ගන්න ශිල්පය තමයි අපේ අනාගතයේ අපිට අපේ පැවැත්මට උපකාරී වන්නේ. ඒ නිසා ඔයාලා පන්ති කාමරේ ඉගෙන ගන්න විදිහට මේක ඉගෙන ගනිද්දිත් හොඳට මේසෙක ඉඳගෙන තමන් සටහන් පොත ලියන පොතක් ලෑස්ති කරගෙන තමන්ගේ පෙළ පොතත් ළඟින් තියාගෙන හඩි කෝදුව මකණය කටු වැඩ කොලත් ළඟින් තියාගෙන ඒක බලන්න ඕනේ ඒ විදිහට. ඒ නිසා පුතේ ඔයාලට ඒක පුරුද්දක් තියාගන්න ඕනේ. මොකද ඔයාලා දන්නවනේ අපි අම්මා තාත්තට ගොඩක් ආදරේ. සමහර වෙලාවට අපි දැන් ගෙදරදී ගමනක් පිටත් වෙන්නකොට මවට පියාට පසඟ පිහිටවල වඳිනවා. සමහර වෙලාවට දැන් අපි කොහේ හරි දුර බැහැරක ඉඳද්දි හරි අපිට සමහර වෙලාවට කොහේ හරි තැනකදී කිව්වොත් එහෙනම් අපි මවට වන්දනා කරන ගාතාවක ඉතින් අපි අම්මා ළඟ ඉන්නවා කියලා හිතාගන්නේ පුතේ වඳින්නේ නේ. එතකොට අන්න ඒ වගේ පුතාලා මතක තියාගන්න මේ ඔයාලා දැන් ගත කරන මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔයාලගේ අධ්‍යාපනය ලැබෙන වෙලාවක. මේ වෙලාවට ඕගොල්ලෝ හොඳට සංසුන්ව වෙන බාහිර වැඩ වලින් නතර වෙලා මොකද අපිට එක එක දෝෂාරෝපණත් එනවා පෙලක් තැන් වලදී අහනවා. ඒ ළමයි වෙන වැඩ කරන්නේ දැන් Zoom එකේ යද්දි එහෙම කියනවා මැසේජ් යවා ගන්නවා. හිව බෑ පුතේ. ඉගෙන ගන්න වෙලාවට දරුවනේ තමන් හැම වෙලෙම එක ගරුත්වයක් ඇතුව ඉගෙන ගන්න. එහෙම ගරුත්වයක් ඇතුව ඉගෙනගෙන යන ගමනේ තමයි අනාගතයේදී ගරුත්වය කියන එක ඔයාලා පසුපස එන්නේ. නැත්තම් ගරුත්වය බලෙන් ලබා ගන්න පෙලක් අයිනේ ලොකු පුටුවල ඉනවා. ගරුත්වයේ බිඳුවක්වත් නැහැ. හැම තැනින්ම ඇනුම් බැනුම් අපවාද නින්දා ලැබෙන්නේ. තමන් හැම වෙලෙම කරන දේ ගරුත්වයකින් කළොත් පුතේ පාරතු ගානක උනත් ගරුත්වයකින් කළොත් ඒ මනුස්සයාට බලන් යන කෙනා ගරු කරමින් යනවා. සා මතක තියාගන්න ඉගෙන ගන්න දේ බොහෝම ගරුසරු ඇතුව විනය ගරුකව හොඳට ඉගෙන ගන්න. ඒ නිසා පන්ති කාමරයේ හිටියත් තමන් වෙනම මේ විදිහට දුරස්ව වීඩියෝ එක බලමින් ඉගෙන ගත්තත් ඒ වෙලාවේදී තමන් ඒක ඊටාම ගරුත්වයෙන් යුතුව. එතකොට ඒකෙදි පුතේ හොඳට අහන් ඉන්නවා කියන එක වෙන වැඩක නොයේදී ඒකට සවන් දෙනවා කියන එක දෙන උපදේශ අනුව මම කිව්වත් පොතේ මේ ටික ලියා ගන්න මේ ටික නැවත කියවන්න නැවත ඒ උපදේශ පිළිපදිනවා නම් ඔයාලා හැම දරුවෙක්ම මේක ගරුත්වයෙන් මේ පාඩමට සහභාගී වෙන දරුවෙක්. ඒ දරුවන්ට මේ ශිල්පය ලැබෙනවාමයි. එහෙමනම් පුතේ අපි 8 වෙනි ගණන දැන් ඔයාලා නැවත යම් දවසකදී පන්ති කාමරයට නැවත අපිට එන්න පුළුවන් මොන ගැහෙන්න පුළුවන් දුරක ඉන්න දරුවෙකුට නම් සමහරට මේ පන්තියට එන්න බැරි වෙන්න පුළුවන්. දැන් මේ වෙනකොට රටේ දුර පැති වලින් අපිට සම්බන්ධ වෙලා ඉන්නවා දරුවෝ. ඒ නිසා මේ යන වැඩසටහන අපි නතර කරන්නේ නැහැ පුතේ. සාමාන්‍ය පෙළ දක්වා අපි දුරස්සවත් උගන්වනවා. පන්ති කාමරෙත් අපි කණ්ඩායමක් උගන්වනවා. එතකොට ඒ කොයි ආකාරයෙන් කළත් මට ශක්තිය තියෙනවා. ඒ හැම දරුවෙකුටම මේ ශිල්පය ලබා දීමේ ශක්තිය. එතකොට පුතාලට තියෙන්නේ පහසු ක්‍රමයකින් ඒවා හරියට ඉගෙන ගන්න එක. හොඳයි. එහෙනම් බලන්න පුතේ එකට විශාල නමුත් 70ට වඩා අඩු 4 ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ n වෙනි පදය කුමක්ද? එතකොට පුතේ එකට විශාලයි 70ට අඩු. එහෙනම් එකත් 70ත් අතර 4 ගුණාකාරනේ. ඔය කියන්නේ පුතේ 4 8 12 16. හැබැයි මේක නතර වෙනවා මතක තියාගන්න 70ට මෙහෙන් 70න් එහාට යන්නේ නැහැ. එතකොට අපි
මේ විදිහට ලියාගෙන යනකොට පුතේ අපි දන්නවා 70ට කලින් තියෙන 4 ගුණාකාරය වන්නේ 70 4ෙන් බෙදුනොත් 4 වරක් 1 4යි 3යි 30ට 4 වරක් 7 28යි දෙකක් ඉතුරු වෙනව නේද 70 4ට බෙදුනහම දෙකක් ඉතුරු වෙනවා නම් 70 මේ දෙක අඩු කළොත් අවසානම පදේ වන්නේ 68 68 තමයි 4ෙන් බෙදෙන අන්තිම කෙනා මොකද ඊට පස්සේ 70 ඉන්න නිසා දැන් අහනවා මේකේ n වෙනි පදය. එහෙනම් පොතේ පොදු පදය මොකක්ද? අපි ගන්න මේකේ පොදු පදය. පොදු පදය කියන්න පුළුවන් සාධාරණ පදය මොකක්ද? 4යි n. ඔන්න එකක් උත්තර ලියුවා. දැන් අහනවා n ට ගත හැකි වැඩිම අගය. එතකොට n ට ගන්න පුළුවන් වැඩිම උපරිම අගය හොයන්න පුතේ. අපි එහෙමනම් ගන්නවා මේකේ සංඛ්‍යාවේ අවසානම පදය 68නේ. එහෙනම් පොදු පදය 68යි කියලා ගන්නවා. 4යි n සමානයි 68 ලෙස ගන්නවා. මොකද මේ රටාවේ තියෙන්න පුළුවන් විශාලතම සංඛ්‍යාව තමයි 68. මොකද 70ට අඩු වෙන්න එපා. එහෙනම් 68. එහෙනම් 68 වන්නේ n වෙනි පදයයි කියලා ගන්නවා. දැන් දෙපසම 4න් 4න් බෙදුව විට n 6ට 4 වරක් 1 4යි 5 6 2යි 28ට 4 වරක් 7යි 17යි. එහෙනම් පොතේ n ට ගත හැකි වැඩිම අගය අපි ලියනවා n ට ගත හැකි වැඩිම අගය 17 වේ. එහෙනම් මේකේ n ට ගන්න පුළුවන් වැඩිම අගය 17 වෙනවා. වැඩිම අගය 17 වෙනවා. පුතේ තව චූටි කාරණාවක් පුතාලට කියලා දෙන්න තියෙනවා. දැන් ඔයාලා දන්නවා මේ 6 11 ශ්‍රේණි කිව්වහම ශිෂ්‍යත්වයෙන් පස්සේ විශේෂ කාණ්ඩයක්. එතකොට 6 11 ශ්‍රේණි වල විෂය ඔක්කොම ගැළපි යන්නේ 6න් 7ට 7න් 8ට ඔහොම ගැළපි යන්නේ. මේ හැම පාඩමක බලන්න පුතේ මේ පාඩම තුල පුතාලට බෙදීම තිබුණා. ಗುಣ කිරීම තිබුණා. මීට වඩා ලොකු ಗುಣ කිරීම බෙදීම් තියෙන්න පුළුවන් සුළු කිරීම තියෙන්න පුළුවන්. දැන් ඉහළ පන්ති වලට යනකොට පුතාලට දැන් ඔය සදිස පාඩමෙන් පස්සේ 4 වෙනි පාඩමෙන් පස්සේ ධන ඍණ සංඛ්‍යා සම්බන්ධ ಗುಣ වෙන බෙදෙන අගයන් තියෙනවා. දශම සංඛ්‍යාන් ಗುಣ වෙන බෙදෙන තියෙනවා. මේ ඔක්කොටම මම 6 ශ්‍රේණියේ දරුවන්ට දාලා තිබ්බා පුතේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියලා පාඩමක් 6 දරුවන්ට. හැබැයි ඕගොල්ලෝ සමහරට මේ 6 ඉලක්කම දිහා බලන්න එපා. මම ඒකේ දාලා තිනවා 6 11 ශ්‍රේණි වල දරුවන්ටත් මේ පාඩම ගැලපෙනවා කියලා. සමහර දරුවෝ කෝල් කරලා මගෙන් අහලා තිබුණා 6 පාඩනුත් අපිට දාලා කියලා. සමහර දරුවෝ ඒක වැරදියට අවබෝධ කරන් තියෙන්නේ. පුතේ ඕගොල්ලන්ට මම දැම්මේ අපි දන්නවා 7 8 පන්ති වල දරුවෝ ඉන්නවා සමහර සුළු කිරීම ටිකක් මැලි. පන්ති කාමරේ ළමයි 100ක් ඉන්නවා නම් පුතේ 100 දෙනාටම කෙටි බෙදීම බෑනේ. සමහර දරුවන්ට කෙටි බෙදීම හුරු නැහැ. සමහර දරුවන්ට මං කිව්වොත් 497 ගුණ කරන්න 365න් කියලා පෙලක් දරුවෝ උඩ බිම් බලයි අනේ මේක කොහොමද ගුණ කරන්නේ කියලා. මේකට ක්‍රමයක් තියෙනවා. මම අර 6 11 ශ්‍රේණි විශේෂයෙන් 6 පන්තියට දාපු පැවරුමේ YouTube එකේ බලන්න පුළුවන්. මේ ඕනම සුළු කිරීමක් කරන ආකාරය දීලා තියෙනවා. පැය මිනිත්තු තප්පර වර්ෂ මාස දින යටතේ එකතු කරන අඩු කරන ගණන් හදලා දැන් පුතාලට ඕවා ඉස්සරහටත් ඕන වෙනවා. ඊළඟට ඔය සාධක ගණන් අපි දැන් ගත්තොත් මම කිව්වොත් 72 සාධක ගණන් 72 වරක් එක මේක දෙකට බෙදුනොත් 36 වරක් දෙක ඔහොම සාධක සොයන ආකාර ಗುಣ වෙන ආකාර බෙදන දැන් අපි ගත්තාම පුතේ 3න් 4න් 5න් බෙදන්න පුළුවන් මම දැන් ඔයාලට කිව්වොත් 63න් බෙදන්න කියලා 4937 මේක 63න් බෙදන ආකාරයත් මම අර වීඩියෝ වල උගන්වලා තියෙනවා. ඒ නිසා පුතේ සුළු කිරීම කියන දේ ගණිත විෂයට අනිවාර්යයි. ඔය පෙළ පොත්වල එහෙම තියෙනවා පුතේ විශේෂයෙන්ම සටහන් කළා. අර මුල් ඒවා බලන්නේ නැහැ පාඩම් විතරයි බලන්නේ. දරුවාට පන්ති කාමරයේ දරුවන්ට ගණනය කිරීම නැත්තම් ගුණන වගුව සහ ගණනය කිරීම නිරන්තරයෙන් පුහුණු කරන එක ගුරුවරයාගේ ප්‍රධාන ගණිත ගුරුවරයාගේ ප්‍රධාන වගකීමයි කියලා පොත්වල සටහන් දීලා තියෙනවා. හැබැයි අපි නම් ඒක ක්‍රියාත්මක නංගනවා. පොතාලා දන්නවා ඇති 6 දී 7 දී නම් අපි කොච්චර චක්කර ප්‍රැක්ටිස් කරනවද? කොච්චර ಗುಣ කරන බෙදන ගණන් නිතර හදනවද? ඒ නිසා තමයි පොතේ පාඩම ලේසි වෙන්නේ. ඒ නිසා පොතාලා මින් ඉදිරියටත් ඒ ටික කරුණා කරලා කරන්න. මතක තියාගන්න ඒ සුළු කිරීම ක්‍රම ටික මම මේ අවුරුද්ද පුරා ඔයාලට උවමනා වෙන විශේෂ දැන් දශම පාඩම් වලදී භාග පාඩම් වලදී ඒක මම හැමෝටම ඉගෙන ගන්න YouTube එකට දිගටම දාලා තියෙනවා. ලංකාවේ ඕනම අස්සක මුල්ලක ඉන්න දරුවෙක් ඒවෙන් ප්‍රයෝජන ගන්නේවි. හරියට. හරි එහෙනම් පුතේ ඔන්න අපි ඒ ගාන කතා කළා. එහෙනම් දැන් මේකේ ඊළඟට 3 4 අපි දැන් ගමු පුතේ 3 4 හරි. දැන් අපි ඉගෙන ගන්නවා පුතේ ඉස්සෙල්ලා ඉගෙනගත්ත රටාවලට වඩා චූටි වෙනසක් තියෙන එකම එක රටාවක්. ඒ තමයි පුතේ ඔත්තේ සංඛ්‍යා රටාව.
ඔත්තේ සංඛ්‍යා රටාව. එතකොට පුතේ පුතාලා දන්නවනේ ඔත්තේ සංඛ්‍යා තියෙන්නේ 1 3 5 7 9. මම පොඩි රහසක් කියන්නම් පුතේ. පුතාලා දැන් ඉරට්ට සංඛ්‍යා රටාව දන්නව නේද? 2 4 6 8 10 නේද? මේ තමයි පුතේ පළමු වන. මේ තමයි දෙවනි ඉරට්ට සංඛ්‍යාව. මේ තමයි තුන්වන. මේ තමයි හතරවන. මේ තමයි කොහොමද ඉරට්ට සංඛ්‍යා ගත්තේ? මේකෙන් එකක් අඩු කළොත් ලැබෙන්නේ එක නේද? මේ ඉරට්ට සංඛ්‍යාවෙන් එකක් අඩු කළොත් එක. මේ ඉරට්ට සංඛ්‍යාවෙන් එකක් අඩු කළොත් 3. 6න් එකක් අඩු කළොත් 5. 8න් එකක් අඩු කළොත් 7. 10න් එකක් අඩු කළොත් 9. බලන්න මොකද්ද? ඉරට්ට සංඛ්‍යා රටා යන්නේ පුතේ 2 4 6 8 10 නම් ඔත්තේ සංඛ්‍යා යන්නේ ඊට වඩා එකක් අඩුයි. 1 3 5 7 9. එහෙනම් පුතේ දැන් පස්වෙනි ඉරට්ට සංඛ්‍යාව 10 නම් ඒකෙන් එකක් අඩු කරපුවම ඔත්තේ සංඛ්‍යාව වෙන්නේ 9. එහෙනම් ඉරට්ට සංඛ්‍යා රටා හරිම ලේසි. ඔත්තේ සංඛ්‍යා රටාව ගන්න පුතේ ඉරට්ට සංඛ්‍යාවෙම එකක් අඩු කරලා. එහෙනම් දැන් ওই කාරණාව ඔන්න බලන්න අපි සටහනක් ලෙස දීලා තියෙනවා. ඒකෙනුත් අපි පොදු පදයේ ගොඩනැගීම දක්වා සහ ගැටළු විසඳීම දක්වා යමු. හරි. බලන්න පුතාලා මේකේ පළමු පදය. පළමු පදය තමයි දෙවරක් එක දෙකයි. ඒකත් පුතේ මෙහෙම ගන්න. දැන් මේ අතර ඔත්තේ සංඛ්‍යා රටාව වුණත් පුතේ මේ අතර පද යන්නේ දෙකෙන් දෙක නෙමෙයි මේ පද අතර වෙනස දෙකයි. එහෙනම් දෙවරක් එකෙන් තමයි පළවෙනි පද. දෙවරක් එක දෙකයිනේ. එක ලැබෙන්නේ එකක් අඩු කරනවා. එතකොට දෙවරක් එක දෙකයි දෙකෙන් එකක් අඩු නම් එකයි. දෙවන පදය ගන්නෙත් පුතේ පොදු අන්තරය දෙකයි නම් දෙවරක් දෙක හතරයි එකක් අඩු කරනවා 3යි. තුන්වන පදය දෙවරක් 3 6යි 6න් එකක් අඩු වුණොත් 5යි. හතරවන පදය ගන්නේ දෙවරක් 4 8යි එකක් අඩු වුණොත් 7යි. නිසා පුතේ 1 3 5 7 ලැබෙනවා. ඒ නිසා මේ විදිහට අපි ගමුකෝ 8 වෙනි ඔත්තේ සංඛ්‍යාව. 8 වෙනි ඔත්තේ සංඛ්‍යාව ගන්නවා නම් පුතේ මේකේ 8 වෙනි පදය ගන්නෙත් අර විදිහටම 2 8ෙන් ගුණ කරලා එකක් අඩු කරනවා. දෙවරක් 8 16යි එකක් අඩු වුණොත් 15යි. 25 වෙනි පදය දෙක ගුණ කරනවා 25න් එකක්. එහෙනම් පුතේ 25 වෙනි ඉරට්ට සංඛ්‍යාව 50යි නම් 50න් එකක් අඩු කළොත් 49යි. ඒ වගේම අපි ගත්තොත් පුතේ 63 වෙනි පදය. 63 වෙනි පදය ගන්නෙත් පුතේ 2 63න් ගුණ කරලා එකක් අඩු කරනවා. එතකොට පුතේ උතෙන්දි ඔයාලා 63 දෙකෙන් වෙනම ගුණ කරගන්න. මේ බලන්න 63 දෙකෙන් දෙවරක් 3 6යි 126යි. දැන් ඔකෙන් එකක් අඩු කරනවා 5යි. 125යි නම් මෙතෙන්ට එන්නේ 125යි. ඔන්න ඔය විදිහට ගොඩ නැගීම කරගෙන යන්න පුළුවන්. දැන් අපි පුතේ මේකෙදි බලමු පොදු පදය. පොදු පදය. එහෙනම් පොදු පදයටත් මෙම රටාවමයි. පොදු පදය. නැත්නම් සාධාරණ පදය. දෙක ගුණ කිරීම n අඩු කිරීම 1. ඒක පුතේ මම ඉදිරියෙන් ලියන්නම්. මේ දෙක ගුණ කිරීමෙන් ලියනවා අපි 2යි n අඩු කිරීම 1. 2යි n ඍණ 1. එහෙනම් මේකේ පොදු පදය මොකක්ද? ඔත්තේ සංඛ්‍යා රටාවේ 2යි n ඍණ 1. එහෙනම් පුතේ මේකේ n වෙනුවට ඕනම සංඛ්‍යාවක් යෙදුවොත් බලන්න n වෙනුවට 8 යෙදුවොත් මෙතෙන්ට 8 යෙදුවොත් දෙවරක් 8 16යි එකක් අඩු කළොත් 15යි. අන්න ලැබෙනවා 8 වෙනි ඔත්තේ සංඛ්‍යාව. n වෙනුවට 25 දැම්මොත් 25 වෙනි ඔත්තේ සංඛ්‍යාව ලැබෙනවා. ඒ නිසා පුතේ ඔන්න පොදු පදයේ ගොඩනැගීම තේරුම් අරගත්තා නම් දැන් අපි බලමු මේකේ තියෙන ගණන් කිහිපයක්. රයිට්. එහෙනම් පුතේ අපි බලමු. හරි. 9 10 11 ගණන් 3. අපි දැන් බලමු 9 10 11 ගණන් 3 ඔත්තේ සංඛ්‍යා වල පොදු පදයේ සම්බන්ධය 9. එකෙන් පටන් අරගෙන ඔත්තේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ. එහෙනම් සාධාරණ පදේ දැන් මොකද පුතේ? ඔත්තේ සංඛ්‍යාවල 2යි n ඍණ 1. ඔන්න පොදු පදේ ගත්තා. 2. 63 වෙනි පදය. එතකොට පුතේ 63 වෙනි පදය ගන්නෙ n සමානයි 63 ආදේශ කරලා.
අපි දැන් n සමානයි 63 ආදේශ කළොත් 63 වෙනි පදේ. අපිට පුළුවන් 63 වෙනි පදයට 63 ආදේශ කරගෙන නම් 2 ගුණ කිරීම 63 අඩු කිරීම 1. දෙවරක් 3 6යි දෙවරක් 6 12 126යි එකක් අඩු කරනවා. එතකොට පුතේ 125යි. එහෙනම් ඔන්න 63 වන පදේ 125යි. ඊළඟට 115 වන්නේ කීවෙනි පදයේද? අපි බලමු පුතේ මේකේ 115 වන්නේ කීවෙනි පද? අපි ලියනවා 115 වන්නේ n වෙනි පදය නම්. එහෙම නැත්නම් කිසියම් n සඳහා 2n ඍණ 1 සමාන වෙන්න ඕනේ 115ට. එහෙනම් පුතේ අපි ලියමු 2n ඍණ 1 සමානයි 115. පුතාලා මතකද 7 වසරේදී ඉගෙනගෙන තියෙනවා මේ වගේ සරල සමීකරණයක් විසඳන්න. n දෙකෙන් ගුණ වෙලා එකක් අඩු වෙලා. එහෙනම් පුතේ ඍණ 1 ඉවත් කරන්න දෙපස්සටම ධන 1 දානවා. तो ऋण 1යි ධන 1යි කියන්නේ සදිශ අණුව බිඳුවයි. එතකොට ඉතුරු වෙන්නේ පුතේ 2n සමානයි 116. දෙකෙන් ගුණ වෙලා නම් දරුවනේ දෙපසම කරන්න ඕනේ දෙකෙන් බෙදන එක. හතේ සමීකරණ වලදී මේවා කරලා තියෙනවා පුතාලට. දෙකෙන් බෙදුනහම මෙතන ඉතුරු වෙන්නේ n 11ට දෙවරක් 5 10 එකක් ඉතුරුයි 16ට 8යි 58යි. එහෙමනම් පුතේ nට 58ක් ලැබෙනවා කියන්නේ 58 වෙනි පදය තමයි 115. දැන් අහනවා 115 වන්නේ කීවෙනි පදයේද? එහෙනම් ලියන්න දරුවනේ 115 වන්නේ 58 වෙනි පදයයි. ඔන්න පිළිතුර. 108 වන්නේ 58 වෙනි පදයයි. හැම වෙලෙම උත්තරේට ඉරි ගහනකොට පුතේ අඩි කෝදුවක් තියලා ලස්සනට මේ ඉලක්කම් අකුර නොකැපෙන්න ඊට චුට්ටක් යටින් ඉරි දෙකක් ගහන්න. ඉරි දෙකක්. එක ලස්සනට වැඩේ ලස්සනට නිමා කරා කියලා පෙන්වන්න අවසානයේ පිළිතුර යටින් අඩි කෝදුව තියලා ඉරි දෙකක් ගහන්න ඕනේ. හරි. එහෙනම් බලන්න පුතේ ඔත්තේ සංඛ්‍යා වලින් තව පුතාලට 10 වෙනි ප්‍රශ්නය යොමු කරලා තියෙනවා. දැන් මේ අභ්‍යාස ටිකත් කරන්න ඕනේ. මේකට නම් පුතාලට වීඩියෝ එක බල කරන්නත් පුළුවන්. ඊට පස්සේ තියලා තියෙන අභ්‍යාස ටික තනියම කරපුවාම තමයි පුතාලට මේ පාඩම හොඳට වැටහුණාද නැද්ද කියලා අපි පරීක්ෂා කරන්නේ. මේ දෙවැනි පැවරුම පුතේ ඕගොල්ලෝ මට අභ්‍යාස පැවරුම මට ලැබෙන්න සලස්සන්න ඕනේ. ඉදිරියේදී මේ පැවරුම මට ඊළඟ මාසෙ වෙනකොට පුතාලා එවන්න ඕනේ. දුර ඉන්න අයටත් මම එවන්න ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්නම්. මොකද දැන් අපේ පන්තියේ පුතාලගේ පොත් බලන්න ගොඩාක් අක්කලා හිටියා. අක්කලා 8ක් 10ක් විතර හිටියා අපිට පොත් පරීක්ෂා කරන්න. එතකොට ඒගොල්ලන්ටත් දැන් මේ දවස්වල වැඩක් නැතුවනේ ඉන්නේ නේද? ඒගොල්ලෝ මේ නිබන්ධන සකස්. නමුත් අපි දිගටම පුතාලගේ මේ පැවරුම් බලන වැඩේ කරනවා. පැවරුම එවන්න ක්‍රමයකුත් මම සකස් කරගන්නවා දුර සිටින අයට. සමහරට WhatsApp group හරහා වන්න පුළුවන් පෞද්ගලිකව. 10. එකෙන් පටන්ගෙන ඔත්තේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිටි සංඛ්‍යා රටාව ගත්තයින් පස්සේ පුතේ සාධාරණ පදය ගත්තොත් සාධාරණ පදේ වෙන්න ඕනේ මොකද්ද ඔත්තේ සංඛ්‍යාවල 2n ඍණ 1 2 117 කීවෙනි පදයද 117 කීවෙනි පදයද 76 පදයක් නම් කිසියම් n සඳහා මේවා ටිකක් ලියලම පුරුදු වෙන්න පුතේ. එතකොට ඔයාලට තේරෙනවා මේක නිකන් සරල අදහසක් මේ තියෙන්නේ. මේකේ කිසියම් n සඳහා මේ පොදු පදය සමාන වෙන්න ඕනේ 76ට. එහෙනම් 2n ඍණ 1 සමානයි 76. අපි දැන් බලමු 76 මේ රටාවේ පදයක් වෙනවා නම් මේ පොදු පදය 76ට සමාන කළොත් nට ලැබෙන්න ඕනේ ධන නිකිලයක්. ඍණ 1 ඉවත් කරන්න දෙපස්සටම ධන 1 දාන ඕන. ඍණ ධන 1 මේ පැත්තෙන් ඉවත් වෙනවා 2n සමානයි 77යි. දැන් දරුවනේ දෙපසම කරන්නේ n ඔක්ත කරන්න දෙකෙන් බෙදනවා. ඔන්න 2ට 2 කැපිලා n සමාන වෙනවා 7ට දෙවරක් 3 6යි එකක් ඉතුරුයි 17ට දෙවරක් 8 16 එකක් ඉතුරුයි. බෙදලා බලන්න 38මාරයි. එහෙමනම් 38මාර වෙනි පදය තමයි 76 වෙන්නේ. නමුත් 38මාර කියලා පදයක් නැහැ. ඒ නිසා අපි ලියන පොතේ n ධන නිකිලයක්. හරි n ධන නිකිලයක් නොවන නිසා 76
පදයක් නෙවෙයි. ඒ නිසා පුතේ 76 ඔත්ති සංඛ්‍යා රටාවේ පදයක් නොවේ කියලායි අපි මෙන්න මේ විදිහට හදලා පෙන්නන්නේ. හරි. එහෙමනම් පුතේ අපි තව තියෙන එක ගානයි ඔත්ති සංඛ්‍යා. ඊට පස්සේ තියෙනවා මේකේ අවසානම ත්‍රිකෝණ සංඛ්‍යා සහ සමචතුරස්‍ර සංඛ්‍යා ගැන පොඩි සටහනක් දෙන්න. හරි. ඔයාලගේ පොතේ තියෙනවට වඩා පොතේ ගොඩක්ම කරුණු කාරණා මේ පාඩමේදී උගන්වනවා. මේ විශේෂ තැන්වලදී දැනට මේ පාඩම් වලදී ඊට වඩා ලොකු දෙයක් නැහැ. මේ පාඩමේ මීට වඩා උගන්වන්න දෙයක් නැහැ. අපි බලමු ඊළඟ සංඛ්‍යා රටා ටිකට යනකොට ඔයාලට අමතර දැනුම දෙන්න පුළුවන් තැන් ටික මම දෙනවා. 11 වෙනි ගණන 11 වෙනි ගණනේ අහන්නේ පුතේ එකෙන් පටන් අරගෙන ඔත්තේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පීඩි සංඛ්‍යා රටාවේ 27 වෙනි පදයක් දෙකෙන් පටන් අරගෙන ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පීඩි සංඛ්‍යා රටාවේ 27 වෙනි පදයක් එකතු කළ විට ලැබෙන අගය. ඉස්සෙල්ලම බලන්න පුතේ එකෙන් පටන් අරගෙන ඔත්තේ සංඛ්‍යා ගත්තොත් මම මේ පැත්තේ ලියනවා එහෙනම් ඔත්තේ සංඛ්‍යා. එතකොට ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදේ මොකද්ද පුතේ? 2න් ඍණ 1. හරිද? ඊළඟට මම ගන්නවා ඉරට්ට සංඛ්‍යා. ඉරට්ට සංඛ්‍යා. මේකේ පොදු පදය 2යි. ඕක ওই විදිහටම ඉදිරිපත් කරන්න ඕනේ. මේ ඉදිරිපත් කරන කාරණා බලන්න. එහෙනම් මට කියන්න මේකේ 27 වෙනි පදේ නම් n සමානයි 27 ආදේශ කළොත් ලැබෙනවා 27 වෙනි පදය. ඒ කියන්නේ පුතේ 27 වෙනි ඔත්තේ සංඛ්‍යාව. අපි ආදේශ කරමු 27. 2 ගුණ කිරීම 24 ඍණ 1. හරි නේද? ඔත්තේ සංඛ්‍යා රටාවට පොදු පදයක් දාන්නවා නම් n වෙනුවට 27 ආදේශ කළොත් 27 වෙනි පදය. දෙවරක් 7 14යි දෙවරක් 2 4 1යි 5යි 54යි එකක් අඩු නැන් පස්සේ 53යි. ඔන්න අපි 27 වෙනි පදය සොයාගත්ත ඔත්තේ සංඛ්‍යා රටාවේ. දැන් අපිට කියනවා දෙකෙන් පටන් අරගෙන ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පීඩි සංඛ්‍යා රටාවේ 27 වෙනි පදය. එහෙනම් මේකේ 27 වෙනි පදය ගන්න n සමානයි 27. ඒ කියන්නේ පුතේ 27 වෙනි ඔත්තේ සංඛ්‍යාවයි 27 වෙනි ඉරට්ට සංඛ්‍යාවයි. අපි ගමු 27 වෙනි පදය. n වෙනුවට 27 දෙක ගුණ කිරීම 27. දෙවරක් 7 14යි දෙවරක් 7 14යි 154යි. අපි මෙතන වැරදුනානේ 154 නෙමෙයිනේ පුතේ 54යි නේද 54යි. දැන් අහනවා එකතුව. එහෙනම් එකතුව ලැබෙන්නේ පුතේ මේ 53ට එකතු කරන්න මේ 54. එතකොට උත්තරේ පුතේ 4යි 3යි 7යි 5යි 107යි. 107යි. එතකොට මේ පිළිබඳ ගොඩාක් විස්තර කියලා දෙන්න ඕනේ මේ රටාවට යන්න පුළුවන්. එතකොට 107 කියන්නේ පුතේ මේ 27 වෙනි ඉරට්ට සංඛ්‍යාව 54 නම් 54 ඒවා දෙගුණයක් 108ට වඩා එකක් අඩුයි. මොකද එක්කෙනෙක් ඔත්තේ නිසා එකක් අඩු වෙනවා. හරි. දැන් එහෙමනම් අපිට තවදුරටත් 4 වෙනි පිටුවේ තියෙන අභ්‍යාස ටික. ඕන බලන්න පුතේ මේ සංඛ්‍යා රටාව එක්ක අපිට ඉගෙන ගන්න තියෙනවා විශේෂ කාරණාවකුත්. ඒකත් මේ පොතේ දීලා නැහැ පුතේ ඔයාලගේ පොතේ දීලා නැහැ. නමුත් ඉස්සර පොත්වල ඒ කියන්නේ මේ විෂය නිර්දේශයේ කලින් පොත්වල මේ කරුණු තැනින් තැන තිබුණා. මම පුතාලට මේ පිළිබඳ චූටි අදහසක් දෙන්නම් පොඩ්ඩක් පස්සේ නෝට් කරගන්න. මෙන්න බලන්න පුතේ සමචතුරස්‍ර සංඛ්‍යා. චතුරස්‍ර සංඛ්‍යා. අපිට ගුණන වගුව පාඩම් නම් සමචතුරස්‍ර සංඛ්‍යා පාඩ එක ටක් ගාලා ගන්න පුළුවන්. ඔන්න බලන්න පුතේ 1. දෙවනි සමචතුරස්‍ර සංඛ්‍යා. පුතාලා දන්නවා මේ තිත් රටාව වටේ කොටුවක් ගැහුවොත් සමචතුරස්‍ර හැඩයක් ලැබෙන්නේ. 3 පේලි 3යි. කාමරයේ සමචතුරස්‍ර නම් අපේ පුතේ අපි හිතමු ගෙදර කාමරයක් සමචතුරස්‍ර නම් මේ කාමරයට පිඟන් ගඩොල් ඇල්ලුවොත් මේ පැත්තට තියෙන පිඟන් ගඩොල් කැට 13යි නම් මේ පැත්තටත් 13. එහෙනම් 13 පේලි 13ක් තියෙන්නේ. කාමරයේ සමචතුරස්‍ර නම් මේ පැත්තට පිඟන් ගඩොල් කැට 20 නම් 20 පේලි 20ක්. එහෙනම් මේ අතටත් 20යි මේ අතටත් 20යි. සමචතුරස්‍ර කැට ඇල්ලුවොත් අන්න ඒ වගේ සමචතුරස්‍ර වලදී පුතේ මේ පේලි ගාන තීර ගාන සමානයි. ඊළඟට 4යි. 1යි 2යි 3යි 4යි. පුතාලට වර්ගමූලයේ පාඩම එන දාට මම මේක කියලා දෙන්න ලොකු සංඛ්‍යා කොහොමද සමචතුරස්‍ර සංඛ්‍යා මනෝමයෙන් ගන්න කියලා. දැන් සමහර විට පුතාලට දැන් 65 65න් ගුණ කරනකොට මනෝමය ක්‍රමයක් තියෙනවා.
දැන් 65 පහින් 50 දාගෙන ගුණ කරන්න නැතුව ගන්න පුළුවන් පුතේ 4225 කියලා මනෝමය. 45 45න් ගුණ කරනකොට ගන්න පුළුවන් 2025යි. 75 ගුණ කළොත් 5625යි. එතකොට එහෙම කෙටි ක්‍රම තියෙනවා. අපි මේ කෙටි ක්‍රම වර්ග කිරීම පාඩම වර්ගමූලයේ පාඩමේදී මම පුතාලට කියලා දෙන්නම්. ඒක 8 වෙනි පාඩම දිහාට අහුවෙන්නේ. දැන් ඔන්න පුතේ බලන්න. මෙතන තියෙන්නේ පේලිත් එකයි තීරත් එකයි. එහෙනම් එක් වරක් එක එකයි. ඒ කියන්නේ එකේ වර්ගය. එක වර්ග කළොත් එක් වරක් එක ලැබෙනවා. එතකොට පුතේ දෙක වර්ග කරනකොට එන්නේ දෙකේව දෙක. දෙක දෙකෙන් ගුණ කළොත් දෙකේ වර්ගය. දෙවෙනි බලයට අපි දෙකේ වර්ගය කියනවනේ. දෙවරක් දෙක 4යි. මෙතන 9ක් තියෙන පුතේ 3ේ වර්ගය කියන එක. එතකොට 3 ගුණ කිරීම 3 තමයි. මෙතනින් ලැබෙන්නේ 9 ලැබෙන්නේ 3ේ වර්ගයෙන්. එහෙනම් 4 4න් ගුණ කළොත් 4 වරක් 4 16යි. ඒක අපි ලියන පුතේ 4ේ වර්ගයෙන් තමයි 16 ලැබෙන්නේ. එහෙනම් බලන්න පුතේ පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව එක වර්ග කළොත් ලැබෙනවා. දෙවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව දෙක වර්ග කළොත් දෙවරක් දෙක 4. තුන්වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව 3ේ වර්ගයෙන් ලැබෙනවා 3 වරක් 3 9. හතරවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව 4 වර්ග කළොත් ලැබෙනවා 4 වරක් 4 16. එහෙනම් බලන්න පුතේ ඉස්සරහා සටහනේ තියෙනවා මේකේ පළමු පදය. පළමු පදේ මම කියන්න මෙහෙම. පළමු පදය එක ගුණ කිරීම එක ඒ කියන්නේ එකේ වර්ගය එකයි. දෙවන සමචතුරස්‍ර සංඛ්‍යාව ලැබෙන්නේ පුතේ දෙක ගුණ කිරීම දෙක දෙකේ වර්ගය දෙවරක් දෙක 4යි. ඔය ශිෂ්‍යත්ව කාලේදී පුතාලා ඉගෙන ගන්නවා. තුන්වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව. තුන්වන පදය තමයි 3 ගුණ කිරීම 3 ඒ කියන්නේ 3ේ වර්ගය 9යි. 10වන පදය. ඒ කියන්නේ පුතේ 10 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව වෙන්නේ 10යි පේලි 10ක් පේලි 10යි තීර 10යි 10 වරක් 10 ඒ කියන්නේ 10ේ වර්ගය 100යි. එහෙනම් n වන පදය ගන්න පුතේ n ගුණ කිරීම n අපි කියනවා n වර්ග. එහෙනම් සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ පොදු පදය තමයි පුතේ n වර්ග. කියන්නේ 7 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව ගන්න මෙතන 7 දාන්න ඕනේ. එතකොට 7ේ වර්ගය කියන්නේ 7 වරක් 7 49. 5 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව ගන්න නම් n වෙනුවට 5 දාන්න ඕනේ. එතකොට 5ේ වර්ගය කියන්නේ 5 වරක් 5 25යි. හොඳයි. එකෙන් පටන් අරගෙන සමචතුරස්‍ර සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදය. දැන් පුතේ සාධාරණ පදය මොකක්ද කියලා අහනවා. අපි දැන් හෙව්වා. මොකද්ද? n වර්ගය. 13 වෙනි එක පළමු සමචතුරස්‍ර සංඛ්‍යා 10 ලියන්න. එහෙනම් පුතේ සමචතුරස්‍ර සංඛ්‍යා 10ක් යනකල් දැනට කටපාඩමේ තියෙනෝනේ එතනින් එහාටත් පාඩම් කරගන්න. එහෙනම් දැනට බලන්න පුතේ එක් වරක් එක එකයි. දෙවරක් දෙක 4යි 3 වරක් 3 9යි. 4 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව 4 වරක් 4 16යි. 5 නම් 5ේ වර්ගය 5 වරක් 5 25යි. 6 වරක් 6 36යි. 7 වරක් 7 49යි. එහෙනම් 8 වෙනි ගත්තොත් 8 වරක් 8 64යි. 9 වරක් 9 81යි. 10 වරක් 10 100යි. මම මෙතනින් පොතේ පතේ කියලා දෙන්න ඇති විශේෂ කාරණාවක් ගැන පුතාලගෙන් අහන්න. මෙන්න බලන්න මේ ප්‍රශ්නෙට ඔයාලට උත්තරයක් තියෙනවද කියලා. පළමු ඔත්තේ සංඛ්‍යා 25හි එකතුව කීයද කියලා ප්‍රශ්නයක් දැම්මොත්. මේ පාඩම දැන් මේ ගැන කලවමේ හිතන්න එපා පුතේ. මං කියනවා ඔත්තේ සංඛ්‍යා 25ක් එකතු කළොත් 1 3 5 කියලා ඔහම පළවෙනි ඔත්තේ සංඛ්‍යා 25 එකතුව. හරි මං දැනට මේක අඩු කරන්නම්කෝ පුතේ. පුතාලා රූප සටහනකින් පෙන්නන්න. පළමු ඔත්තේ සංඛ්‍යා 5 එකතු කළොත් ලැබෙන උත්තරේ මොකක්ද කියලා. පුතාලා ඔත්තේ සංඛ්‍යා 5 එකතු කළා 1 3 5 7 9 කියලා උත්තර ගන්නේ නේද? ලේසි විදියට එකතු කරන්නම්කෝ පුතේ 9යි 1යි 10යි 7යි 3යි 10යි 20යි 20යි 5 25යි 25ක් නේද එන්නේ. පළමු ඔත්තේ සංඛ්‍යා 5 එකතු කළොත් 9යි 1යි 10යි 7යි 17යි 3යි 20යි 5යි 25යි. ඔන්න පළවෙනි ඔත්තේ සංඛ්‍යා 5 එකතු කළොත් ලැබෙන උත්තරේ 25යි. ඔන්න බලන්න පුතේ මම ඔයාලට මේකේ පොඩි රහසක් කියලා දෙනවා. මේ බලන්න. 1 2 3 4 5 1 2 3 4 5
1 2 3 4 5 1 2 3 4 5 1 2 3 4 5 මම මෙන්න මේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ පුතාලට මෙන්න මේ ඔත්තේ සංඛ්‍යා පහ පෙන්නනවා. හොඳට බලන්න පුතේ. මෙන්න මේ මුල්ලේ තියෙන්නේ කීයද බලන්න? 1යි. මේ මුල්ලෙම තියෙන්නේ 1යි. ඊට පස්සේ ආයි මේක සමචතුරස්‍ර වෙන්න මෙන්න මේ 3 දෙනා එකතු කරනවා. එතකොට මෙතන තියෙන්නේ කීයද? 3යි. එකක් තිබ්බා ආයි මේක සමචතුරස්‍ර කරන්න ඕනේ කරන්නේ පුතේ 3යි. ආයි මේක සමචතුරස්‍ර කරන්න කීයක් ඕනේද බලන්න මේ 1 2 3 4 5 5යි. එහෙනම් මෙන්න මේ 1 2 3 4 5. නැවත සමචතුරස්‍ර වෙන්න ඕන කරන්නේ පුතේ 5යි. ආයි මේක සමචතුරස්‍ර කරන්න 1 2 3 4 5 6 7 මේ මෙතන තියෙන්නේ 7ක්. එහෙනම් මෙතන 1 2 3 4 5 6 7 8 9. එහෙනම් පුතේ මේ සමචතුරස්‍ර හැඩය ලැබිලා තියෙන්නේ ඔත්තේ සංඛ්‍යා පහකින් 1 3 5 7 9. එහෙනම් ඔත්තේ සංඛ්‍යා පහ එකතුව ලැබෙන්නේ පුතේ 25යි නම් ඒ 25 ගන්න පුළුවන් අපිට මේ සමචතුරස්‍ර සංඛ්‍යාව පහේ වර්ගය නම් පහේ වර්ගය 25යි. දැන් පැහැදිලි නේද පුතේ? එහෙනම් මේ ඔත්තේ සංඛ්‍යා වල එකතුවකුත් සමචතුරස්‍ර සංඛ්‍යාවෙන් ගන්න පුළුවන්. ඔත්තේ සංඛ්‍යාවල එකතුවකුත් සමචතුරස්‍ර සංඛ්‍යාවෙන් ගන්න පුළුවන්. ඒ නිසා මම ඔයාලට දැන් පුතේ ඇහුවොත් එහෙනම් 30 වෙනි එහෙම නැත්නම් අපි ගත්තොත් පළමු ඔත්තේ සංඛ්‍යා 30 එකතු කළොත් කීයද කියලා. එතකොට රූපයන් දෙන්න බෑ. පළමු ඔත්තේ සංඛ්‍යා 30 එකතු කළොත් ලැබෙන්නේ පුතේ මේ වගේ එක ඔහොම ඔත්තේ සංඛ්‍යා 30ක් එකතු කරනවා. එතකොට ඒක ගන්න ලේසි පුතේ 30 වෙනි වර්ග සංඛ්‍යාව ගත්තා නම් 30 වර්ගය 30 ගුණ කිරීම 30 අකට බිංදු දෙකක් දානවා 3 වරක් 3 900යි. හරි නේද? ඔන්න බලන්න තව එකක් මම අහන්නම්. පළමු ඔත්තේ සංඛ්‍යා 12 එකතුව ගහමු. පළමු ඔත්තේ සංඛ්‍යා 12 එකතුව කීයද? එතකොට පුතේ අර විදිහට ඇඳන් ගියොත් ඔත්තේ සංඛ්‍යා 12ක් එකතු කරනවා. ඒ කියන්නේ 23 දක්වා 1 3 5 7 9 කියලා 23ට යනකල්. ඒක ගන්න ලේසි පුතේ. 12 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව ගත්තා නම් 12 12 144. එහෙනම් උත්තරේ 144යි. බලන්න දැක්කද? මේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ පුතේ අර ඔත්තේ සංඛ්‍යාවල එකතුවකුත් සැඟවිලා තියෙනවා. ඒ නිසා එහෙම ඔත්තේ සංඛ්‍යාවල එකතුවක් ගන්න පුළුවන්. දැන් කොහේ හරි තැනක අපි හිතමු ගැටලුවකට තිබ්බයි කියලා ඔය තියෙනවා විශේෂ විභාග. ඔත්තේ සංඛ්‍යා 50 එකතුව කීයද? පළමු ඔත්තේ සංඛ්‍යා 50ක එකතුව කීයද? ඒ කියන්නේ එහෙම නැත්තම් දෙනවා මෙහෙම. 1 3 5 7 ඔහොම දීලා 99. මෙන්න මේ ටිකේ එකතුව කීයද කියලා අපෙන් අහනවා. 99ට යනකල් ඔත්තේ සංඛ්‍යා එකතු කළොත් 50 යනවනේ මේක එකතු කරන්න. දැන් අපි දැනගන්න ඕනේ පුතේ එහෙනම් මෙතන තියෙන ඔත්තේ සංඛ්‍යා 50. ඔත්තේ සංඛ්‍යා 50. එහෙනම් ඔත්තේ සංඛ්‍යා 50 එකතුව තමයි එහෙනම් 50 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව. එතකොට පුතේ 50 50න් ගුණ කළා උත්තරේ ගන්නවා. අගට බිංදු 2යි 5 වරක් 5 25යි 2500යි. ගණිතය ඉගෙන ගනිද්දි පුතේ අන්න ඒ වගේ සමහර දරුවෝ යන්තම් පොතේ තියෙන මට්ටම උඩින් පල්ලේ. දැන් මේ දවස්වල ඔයාලට ওই වීඩියෝ වලින් බලා ගන්න පුළුවන් පාඩම් වල මොනවද උගන්වන්නේ කියලා. මේ චුට්ටක් විෂය කරුණු දෙකක් සරලම ගානක් ඒව තමයි පාඩම් වල යන්නේ. ගොඩාක් අය ඉතින් ඒවට ඇදලා යනවා. චූටි සරල ගානක් කරනකොට ලොකු පොඩි ගුණ කිරීමක් කරපුවා. නමුත් පුතේ ගණිතය කියන්නේ එහෙම සරල දෙයක් නෙමෙයි. මේක හරියට ගැඹුරට හදාරන්න ඕනේ. අර එක ගානකට දෙකකට ගැලපෙන චූටි රටාවක් නෙමෙයි. ගණිතය කියන්නේ පුතේ හොඳට නිවැරදිව අභ්‍යාස කරලා හදා ගන්නවා. එහෙනම් ඔන්න ඔත්තේ සංඛ්‍යා වලින් පුතාලට මම ලොකු දැනුමක් දුන්නා. ඔත්තේ මේ සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ පුතේ ඔත්තේ සංඛ්‍යා ගණන එකතුවක්. එහෙනම් 5 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව කියලා කියන්නේ පුතේ ඔත්තේ සංඛ්‍යා පහක එකතුවක්. 8 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව 64 කියලා කියන්නේ ඔත්තේ සංඛ්‍යා 8ක එකතුවක්. ඔත්තේ සංඛ්‍යා 50ක එකතුව කියලා කියන්නේ 50 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව 50 වරක් 50. 2500. දැන් එහෙමනම් පුතේ ඔත්තේ සංඛ්‍යා පිළිබඳ විශේෂයෙන්ම සමචතුරස්‍ර සංඛ්‍යා පිළිබඳ කාරණාව කිව්වා. මම පුතාලට 8 වෙනි පාඩමේදී වර්ගමූලයේ පාඩමේදී සංඛ්‍යාවක් වර්ග කරගන්න මනෝමය ක්‍රමයක් තියෙනවා. ඒක කියලා දෙන්නම්. දැන් පුතාලට 25 වරක් 25 625. ඒක නිකම්ම ගන්න පුළුවන්. 35 වරක් 25 35 35න් ගුණ කළොත් එන්නේ 1225. ඒක මනෝමයෙන් ගන්න පුළුවන්. 45 45න් ගුණ කළොත් 2025. ඒ වගේ කෙටි ක්‍රම තියෙනවා වර්ග කරගන්න. ඒවත් ඔක්කොම ඉදිරියේදී උගන්වනවා. දැන් එහෙනම් බලන්න පුතේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. එතකොට අපි
ත්‍රිකෝණ සංඛ්‍යා රටාව අපි ඉගෙන ගත්තාම පුතේ අද පාඩම් පුතාලගේ නිමයි. එහෙනම් ත්‍රිකෝණ සංඛ්‍යා රටාවක් අඳිද්දි පුතේ කොටු ජාලයක ඇඳීමක් කරනවා නම් පුතාලට මේක හරිම පහසුයි. මම ටිකක් මේ කොටු ගහලා ඇඳලා පෙන්නන්නම්. එතකොට මටත් පහසුයි අඳින්න. ඔන්න බලන්න පුතේ. එකෙන් පටන් ගන්නවා. ඊළඟට ලැබෙන්නේ පුතේ ත්‍රිකෝණ සංඛ්‍යාව දෙවැනි ත්‍රිකෝණ සංඛ්‍යාව නම් යටපේලී දෙකයි උඩ එක මම මේ ඉර මැද්දේ අඳිනවා. ඔන්න දෙවැනි ත්‍රිකෝණ සංඛ්‍යාව. පුතාලා මතක තියාගන්න මේ ත්‍රිකෝණ සංඛ්‍යා රටා 6 ශ්‍රේණියේදීත් එන්න. දැන් ඔයාලා 8 ඉන්නේ. 8 දරුවෝ මේව දන්නවා. තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව නම් යටම පේලිය 3යි ඊළඟට 2යි ඊළඟට 1යි. මේක කොටු මැද්දේ මේක ඉර මැද්දේ මේක කොටු මැද්දේ. හතරවෙනි නම් අපි ගන්න පුතේ යටම පෙළට 4ක් දානවා. 1 2 3 4. හතරට උඩින් මේ මැදට හිටින්න 3ක් දානවා. ඊළඟට 3ට උඩින් අපි 2ක් දානවා. එතකොට මේ විදිහට කොටු පොතක කොටු ජාලයක ඊටාම පහසුවෙන් අඳින්න පුළුවන්. එතකොට පුතේ පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කියන්නේ 1යි දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ලැබෙන්නේ උඩම පේලිය 1යි දෙවෙනි පේලිය 2යි 1 2. එතකොට 3යි. තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ලැබෙන්නේ පුතේ 1 2 3 එකතු කළා. එතකොට බලන්න 1යි 2යි 3යි. එතකොට උත්තරේ 3යි 2යි 5යි 1යි 6යි. හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව නම් 1 2 3 4. 1යි 2යි 3යි 4යි. 4යි 3යි 7යි 2යි 9යි 1යි 10යි. එන්න පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1, දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1යි 2යි එකතු කළොත් 3, තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 6 10යි. එහෙමනම් ඔයාලට යටින් දීලා තියෙනව නේද පුතේ සටහනක්. එතකොට මේ ත්‍රිකෝණ සංඛ්‍යාවක් අඳිද්දි පුතේ ඔය විදිහට අඳින එක තමයි ප්‍රධාන ක්‍රමය. නමුත් තව ක්‍රමයකටත් ඕක අඳින්න පුළුවන්. මේ බලන්න. එක දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව අඳිනවා මෙහෙම. එතකොට අර මෙහෙම ත්‍රිකෝණයක් ලැබෙන හැටියට. තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව නම් පුතේ මම මෙතන අඳින්න 3යි 2යි 1යි. ඉතින් මේකත් ත්‍රිකෝණ සංඛ්‍යාවක් විතර ගන්න පුළුවන්. හතරවෙනි නම් 1 2 3 4. ඊළඟට 3 ඊළඟට 2 ඊළඟට 1 මේ තියෙන්නේ. ඔය විදිහට ගන්න පුළුවන්. ඔහොමත් අඳින්න පුළුවන්. මෙහෙමත් මේ දෙකම ඔයාලගේ ටියුට් එකේ තියෙනවා. එහෙනම් පුතේ පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්නකොට මේ පළවෙනි පදයේ ලැබෙන්නේ 1 එකමයි. මේ රටාවේ දෙවෙනි පදයේ ලැබෙනකොට 1 එකතු කිරීම 2 ඒ කියන්නේ 3. තුන්වෙනි පදයේ ගන්නවා නම් 1යි 2යි 3යි එකතු කරපුවාම එනවා මෙතන 6. හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්න හතරවෙනි පදයේ 1 2 3 4 එකතු කරන්න 4යි 3යි 7යි 2යි 9යි 1යි 10යි. ඔය විදිහට අපි ගත්තා. එහෙනම් අටවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්නෙ කොහොමද? අටවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්නවා නම් 1 2 3 4 5 6 7 8. දැන් ඔයාලා ටිකක් ගාන වැඩි වෙනකොට මූණ ඇඹුල් වෙනවා. එයි 8ක් එකතු කරන්න. මම තව චුට්ටකින් කියලා දෙන්නම් පුතේ. මේක පටස් ගාලා එකතු කරන්න කෙටි ක්‍රමයක්. ත්‍රිකෝණ සංඛ්‍යා 8ක් එකතු කළොත් පුතේ උත්තරේ බලන්න කීයද කියලා. අපි එකතු කරලා බලමුකෝ අමාරුව පේන්නත් 8යි 7යි 15යි 5යි 20යි 6යි 26යි 4යි 30යි 3යි 33යි 2යි 35යි 1යි 36යි 36ක් ලැබෙනවා. හරි. දැන් එතන පුතේ මෙතන මෙහෙමත් රටාවක් තියෙනවා. පුතාලා දන්නවද මේ 8යි 1යි 9යි නේද? 8යි 1යි 9යි. මේ 7යි 2යි 9යි. 6යි 3යි 9යි 5යි 4යි 9යි. මේ අගයි මුලයි දෙන්න එකතු කළොත් 9 නම් ලැබෙන්නේ. මේ ජෝඩු 4ම 9 ජෝඩු 4ක්. එහෙනම් පුතේ 9 වරක් 4 36යි. එහෙම ගන්නත් පුළුවන්. අපි ඊටත් වඩා හොඳ ක්‍රමයක් දැන් ඉගෙන ගන්නයි යන්නේ. එහෙනම් ඔන්න අපි පුතේ ත්‍රිකෝණ සංඛ්‍යාව දැන් පුතාලට 8 ශ්‍රේණියේ දරුවෙකුට ත්‍රිකෝණ සංඛ්‍යාවක් හොයන්න අර 6 ළමයා නම් 6 දී පුතාලට 7 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගත්තේ 1 2 3 4 5 6 7 එකතු කළා. 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ඇහුවොත් 1 2 කියලා 10ට එනකල් එකතු කරනවා. ඒ 6 වසරේදී. ඊළඟට අපි 8 වසරේදී ත්‍රිකෝණ සංඛ්‍යා රටාව මෙතකින් නිමා වුණොත් අපි මේ තාම ඉන්නේ 6. ඔන්න දැන් අපි 8 වසරට යනවා. ඔන්න බලන්න පුතේ 8 දී මේ ත්‍රිකෝණ සංඛ්‍යාවට අපි හොඳ රටාවක් දෙනවා. මේ ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක් එකතු වුණාම පුතේ සමචතුරස්‍රයේ මේ ඍජු කෝණාශ්‍ර හැඩයක් ගන්න පුළුවන්. මේ බලන්න පුතේ. මම මෙතන අඳිනවා මේක පාට කරලා. ඔන්න බලන්න මේක ඍජු කෝණාශ්‍රයක් වුණා. දැන් මෙතන මම අඳිනවා තව ත්‍රිකෝණ සංඛ්‍යාවක්. ඒ තමයි පුතේ මේ 2 1 මම ඒක පාට කරන්න. පොතේ ඔයාලට මේක ඇඳලා දීලා තියෙනවා පුතේ. මේ තියෙන්නේ මම සකස් කරලා දීලා තියෙනවා. එතකොට මේ පැත්තේ මේ ත්‍රිකෝණය ඇතුළෙත් 3යි මේ පැත්තේ පාට කරපු ඒවත් 3යි. දැන් මෙතන තියෙන පුතේ මෙහෙම
3 2 1. එහෙනම් මම මෙතනත් හඳිනවා 1 2 3. එතකොට බලන්න පුතේ හැම වෙලෙම ඍජු කෝණාශ්‍ර රටාවක් තමයි අපිට ලැබෙන්නේ. දැන් මෙතන තිබුණේ ත්‍රිකෝණ එකක්. එතකොට ත්‍රිකෝණ සංඛ්‍යාවම දෙකක් ගත්තොත් පුතේ අපිට ලැබෙන්නේ පේලි දෙකේ තීරයකේ ඍජු කෝණාශ්‍රයක් දෙවරක් එකයි. දැන් මෙතන තියෙනවා පුතේ 32ක්. එතකොට බලන්න මෙතන තිබුණ ත්‍රිකෝණ සංඛ්‍යාව තමයි 2 1. එතකොට බලන්න මේ විදිහට තව තිත් රටාවක් මෙතන දාපුවාම පේලි ගාන වැඩි වුණා. මම මෙහෙම ගන්නම් පුතේ. අඩු පැත්තෙන් ගන්න. එතකොට මෙතන තියෙන එක ගුණ කිරීම 2. එතකොට මෙතන දෙවනි ත්‍රිකෝණ සංඛ්‍යා වගේ දෙගුණයක් ගන්න පුතේ. පේලි මෙතන 2යි 2 ගුණ කරනවා 3ෙන්. එතකොට දෙවරක් 3 6ක් තියෙනවා දැන් මෙතන තිත් 6ක්. මෙතන බලන්න පුතේ තිත් තියෙනවා අඩු පැත්තට 3යි වැඩි පැත්තට 4යි. 3 වරක් 4 12ක් තිත් තියෙනවා. දැන් මෙතන බලන්න පුතේ මම ආයි සැරයක් අඳිනවා 4ක්. මේ බලන්න මෙහෙම අඳිනවා. 1 2 3 4. ඊළඟට 3 2 1. එතකොට බලන්න මම මේ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාව මේ පැත්තේ ඇඳා. මේ පැත්තේ ඇඳා. එතකොට මෙතන ලැබෙන්නේ පුතේ හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවත් එක්ක තව හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව අනිත් පැත්තට හරවලා සෙට් කළොත් ලැබෙන්නේ 4 ගුණ කිරීම 5 තිත් 20ක්. එහෙනම් කිසියම් ත්‍රිකෝණ සංඛ්‍යාවක තියෙන තිත් ගණන දැන් මේ හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවේ තිත් 10ක් තිබුණා නම් පුතේ ඕවගේ ගොඩවල් දෙකක් අරගෙන හදන්න පුළුවන් අපිට විශේෂයෙන්ම 4 5 ඍජු කෝණාශ්‍රයක්. ඒ කියන්නේ 4යි 5යි. තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වගේ ගොඩවල් දෙකක් අරන් හදන්න පුළුවන් 3 වරක් 4 ඍජු කෝණාශ්‍රයක්. එතකොට පුතේ එක ත්‍රිකෝණ සංඛ්‍යාවක් ගන්න මේකෙන් දෙකට බෙදනවා. දෙවරක් 1 2යි දෙකට බෙදුවොත් 1යි. මෙතන දෙවරක් 3 6ක් තියෙනවා. 6 නැවත දෙකට බෙදුනොත් පුතේ 3යි. එහෙනම් එක ත්‍රිකෝණ සංඛ්‍යාවක 3යි. එහෙනම් තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවේ වටිනාකම හැන තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක් සෙට් කළොත් ලැබෙන්නේ පුතේ 3 වරක් 4 12යි 12 දෙකට බෙදුනොත් 6යි. හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්නව නම් පුතේ හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක් එකට හේතු කළොත් ලැබෙන්නේ 4 වරක් 5 20ක්. 20 දෙකට බෙදුනොත් 10යි. ඔන්න ඔය ක්‍රමයේ ගොඩක් ලේසි පුතේ එකතු කර කර ඉන්නවට වඩා. දැන් එහෙමනම් පුතාලා දකින්න ඕනේ ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක් එකතු කරපුවාම ඒකෙන් ගන්න පුළුවන් පුතේ ඍජු කෝණාශ්‍රයක්. ඔන්න බලන්න දැන් මම මෙහෙමත් ලැබෙනවා 1 2 3 4 5. දැන් මෙන්න මේ බලන්න පුතේ මෙතන 20ක් නේ තියෙන්නේ. 5 4ක් 20ක්. ඔය 20 මට පෙන්වන්න පුළුවන් පුතේ. දැන් මෙතන 20ක් නේ මේ පැත්තට 4යි නේ තියෙන්නේ. ඔන්න බලන්න මම 4 මම මේ වෙන් කරන්නේ 4ක්. 4 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව මේ පැත්තේ තියෙන්නේ. මේ පැත්තේ තියෙන්නේ 4 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව මේ 4 3 2 1. එහෙනම් 4 ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක් මෙතන තියෙනවා. එහෙනම් පුතේ මෙතන තියෙන්නේ 4 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවයි 4 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවයි 4 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක්. මේ පැත්තෙත් 4 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව මේ පැත්තෙත් 4 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව තියෙන්නේ. එහෙනම් 4 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්න පුතේ මෙතන තියෙන්නේ 4යි මේ අතට 5යි 4 වරක් 5 20ක් 20 දෙකට බෙදනවා 10යි. එහෙනම් මේක ත්‍රිකෝණ සංඛ්‍යාවක තියෙන්න ඕනේ තිත් ගණන 10යි. එහෙනම් ඔන්න මේක දැන් තව පොඩ්ඩකින් අපි සටහනේ හදනවා. එහෙනම් බලන්න පුතේ ත්‍රිකෝණ සංඛ්‍යාවක අගේ එකවර ගන්න පුළුවන් ක්‍රමයක් දැන් තියෙනවා. ඒ ක්‍රමය තමයි දැන් පුතාලා ඉගෙන ගන්න ඕනේ. හරි. දැන් මෙතනින් පාඩම නිමා කරන්න පුළුවන් මේ ටික. එහෙනම් පළමු ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්න විදිය බලන්න පුතේ. පළමු ත්‍රිකෝණ සංඛ්‍යාව. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්නකොට පුතේ 1 2කින් ගුණ කරන හැම වෙලෙම පළවෙනි එකට පටන් ගන්න 1. 1 ඊළඟ කෙනාගේ 2කින් ගුණ කළා දෙකට බෙදනවා. දෙවරක් 1 2යි 2 1කින් බෙදුනොත් 1යි. දෙවන ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්න නම් පුතේ අපි දෙකෙන් පටන් අරන් 2 3ෙන් ගුණ කළා දෙකට බෙදනවා. එතකොට දෙවරක් 3 6යි 6 දෙකට බෙදපුවාම 3යි. තුන්වන ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්න නම් පුතේ 3 4ෙන් ගුණ කළා දෙකෙන් බෙදන්න ඕනේ. 3 වරක් 4 12 දෙකට බෙදපුවාම 6යි. ඊළඟට අහනවා හතරවන ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්නකොට අර 4ක් එකතු කර කර ඉන්න ඕනේ පුතේ. 4 5ෙන් ගුණ කළා දෙකෙන් බෙදනවා. 4 වරක් 5 20යි. 20 දෙකට බෙදපුවාම 10යි. එහෙනම් 8වන
අටවන ත්‍රිකෝණ සංඛ්‍යාව ගණිතදී පුතේ 8 9න් ගුණ කළා දෙකෙන් බෙදන්න ඕනේ. දැන් පුතේ මේක 6 ශ්‍රේණියේ දරුවන්ට නම් අපි ලොකු ක්‍රමයකට කියලා දෙන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට මේ අර මුල් ක්‍රමය හොඳයි. 8 දරුවෝ දන්නවා සුළු කිරීමේ විශේෂ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි පුතේ අපි ගත්තොත් මේ බලන්න. 15න් 10 කියන භාගය පුතාලා දන්නවා 5න් 5න් බෙදුනොත් 5 වරක් 2යි 5 වරක් 3යි. එහෙනම් 3න් 2යි. එහෙනම් පුතේ මේ ගණන් වලදී මේ බලන්න පුතාලට ඕන නම් මේ ඉරට්ට සංඛ්‍යාව දෙකෙන් බෙදන්න පුළුවන්. 2ට දෙවරක් 1යි 4ට දෙවරක් 2යි. දෙවරක් 5 10යි. 3 4න් ගුණ කළා දෙකෙන් බෙදද්දි මේ ඉරට්ට පැත්ත දෙකෙන් බෙදනවා. දෙවරක් 1යි 4ට දෙවරක් 2යි. එහෙනම් 3 වරක් 2 6යි. එහෙනම් පුතේ මේක 8 වරක් 9 72 දෙකෙන් බෙදලා 36 ගන්න ඕනේ. දෙවරක් 1යි 8ට දෙවරක් 4යි 4 වරක් 9 36යි. දැක්ක නේද? 8 වන ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්න පුළුවන් 36. එහෙමනම් බලන්න පුතේ මම 12 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගත්තොත් පුතාලා මේ කෙටි ක්‍රමයේ පුරුදු වෙන්න 12 13න් ගුණ කරලා දෙකෙන් බෙදන්න. දැන් 12 13න් ගුණ කරන්න එපා පණ දාගෙන. ලේසි ක්‍රමයක් තියෙනවා පුතේ. දෙවරක් 1යි 12 දෙකෙන් බෙදුනොත් 6යි. 13 වරක් 6 78යි. නැත්තම් 6න් ගුණ කරන්නකො 6 වරක් 3 18යි 1යි 6 වරක් 1 6යි 1 78යි. ලේසි. 12 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. 19 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගත්තොත් පුතේ 19 20න් ගුණ කරලා දෙකෙන් බෙදෙනවා. කොහොම නමුත් පුතේ මේ දෙන්නගෙන් එක්කෙනෙක් ඉරට්ට සංඛ්‍යාවක් වෙනවා. ඒ නිසා මේ දෙන්නගෙන් දෙකෙන් බෙදෙන කෙනාව දෙකෙන් බෙදෙනවා. දෙවරක් 1යි දෙවරක් 10යි. 19 වරක් 10 190. දැන් පුතාලා මට කියන්න 19 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව මෙහෙම හොයන එකද ලේසි නැත්නම් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 කියලා දිගටම 19ට යනකල් ලියලා එකතු කරන එකද ලේසි. දැන් මෙහෙම එකතු කරමු. 1 2 3 4 ඔහොම ලියන් ගිහින් 19ට යනකල් ලියලා එකතු කරන එකද ලේසි. එපා වෙනවා මෙහෙම එකතු කරන්න ගියොත්. හැබැයි පුතේ මතක තියාගන්න මේ 19යි 1යි 20නේ. 19යි 1යි 20යි. එහෙනම් මෙතන තියෙන 18යි මෙතන 2යි කීයද? 20යි. එතකොට පුතාලට 20 20 ගොඩවල් ගන්නත් පුළුවන්. ඉතින් ඊට වඩා පුතේ දැන් මම මේ කියලා දුන්නු රටාව අධ්‍යයනය කරන්න මේක ලේසි. එහෙනම් ඔන්න 19 වෙනි. හොඳයි. මම පුතාලට කිව්වොත් 59 වෙනි. මෙතන එහෙම දීලානේ 60 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. 60 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව නම් පුතේ 60 ගුණ කරනවා 61න් දෙකෙන් බෙදෙනවා. දෙවරක් 1යි 62ට බෙදුනොත් 30යි. 30න් ගුණ කළත් අකට බිඳුව දානවා 3 වරක් 1 3යි 3 වරක් 6 18යි 1830යි 1830යි 1830යි. එහෙනම් පුතේ උතන යටින්ම දාගන්න මෙතන චූටි සටහනේ අඩුවක් තියෙනවා පුතේ. මේ යටින්ම ලියා ගන්න n වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. ඒක මෙතන දීලා නැහැ පුතේ. n වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්න n ගුණ කරනවා n ධන 1 බෙදනවා 2. මෙන්න මේකත් ලියා ගන්න පුතේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය n ධන 1න් ගුණ වෙනවා 2න් බෙදෙනවා. ඒක මට ලියන්න පොඩ්ඩක් ඉඩ මදි වෙලා තිනවා. සමහරට ඔයාලට මේක මුද්‍රණය කරලා දෙනකොට PDF ෆයිල් එක එවනකොට ඔයගලන්ගේ ටියොට් එකේ මම මේක ඇතුළත් කරලා එවන්න බලන්නම් ඉඩ තිබුණොත්. හරි. n වැනි පදය ගන්න පුතේ n ධන 1න් ගුණ කරලා 2න් බෙදනවා. හරි. දැන් ඔයාලගේ පාඩමේ කරුණු පුතාලට ඕනේ කියලා හිතන්න යම් තැනකදී 1 2 3 4 5 මෙහෙම පූර්ණ සංඛ්‍යා ලියලා 45කට යනකල් එකතුව. දැන් හිතන්න ඔන්න වමනා වෙලා තියෙනවා 1 සිට 45ට එකතු කරන්න. මොකක් හරි රටාවක් තියෙනවා 1 2 3 4 5 1 සිට 45ට තියෙන සංඛ්‍යා ටික ඔක්කොම එකතු කළොත් කීයක් එනවද කියලා හදාගන්න. කැල්කියුලේටර් එකෙන් හදන්න ගියත් ඔබ වින්න සෑහෙන වෙලා යනවා. එහෙනම් පුතේ අපි දැන් ගන්න ඕනේ 1 2 3 4 5 කියලා 45ට දැන් එකතු කරන්න ඕනේනේ. දැන් මේ රටාව ඉගෙන ගත්ත කෙනෙකුට මේක යොදා ගන්න බැරි නම් මේ ඉගෙන ගත්ත එකේ ප්‍රයෝජනයක් නැහැ නේ. 1 සිට 45 මේවා අච්චු පොතේ නෑ පුතේ. ඔයාලා හොඳට බලන්න අච්චු පොතේ නැති දේවල් මම ගොඩක් උගන්වන්නේ. 1 සිට 45ට එකතු කරන්න කිව්වොත් අපි දැනගන්න ඕනේ 1 සිට 45 කියන්නේ එක එකතු කිරීම දෙක මේක රටාව මතක් ත්‍රිකෝණ සංඛ්‍යාව. එහෙනම් පුතේ 1 සිට 45ට ගන්න පුළුවන් 45 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. ඒ කියන්නේ උඩම පේලියට 1යි, දෙවනි පේලියට 2යි, තුන්වෙනි පේලියට 3යි, යටම පේලියට 45ක් තියෙනවා. 45 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගත්තා නම් හරි. එහෙනම් 45 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්න 45 46න් ගුණ කරලා දෙකෙන් බෙදනවා. දෙවරක් 1යි, දෙවරක් 23යි. 45 ගුණ කරනවා පුතේ 23.
3 අරක් 5 15යි 3 අරක් 4 12 1යි 13යි. බිඳුව දාම එක ස්ථානට දෙවරක් 5 10න් බිඳුව 1යි දෙවරක් 4 8යි 9යි 5යි 3යි 1035යි. දැක්කද ලේසි? 1035යි. එතකොට පුතාලට ඕන මම තව දෙයක් කියලා දෙන්න. දැන් 1 සිට 45ට නෝ එකතු කළේ. එතකොට සමහර වෙලාවට මේ ගාන තවත් මට බර වැඩි කරලා උගන්නන්න පුළුවන්. දැන් සමහරට කිව්වොත් පුතේ 19 සිට 57ක් මේ සංඛ්‍යා රට 19 සිට 57ක් තියෙන පූර්ණ සංඛ්‍යාවල එකතුව ගත්තොත් අපිට පුළුවන් පුතේ 50 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්න 50 ගුණ කරලා 51න් දෙකට බෙදනවා. 50 දෙකට බෙදුනොත් 25යි 25 51න් මේ අමතර දැනුමට පුතේ ඔන්න 51 25න් ගුණ කරනවා. 5 වරක් 1 5යි 5 වරක් 5 25යි දෙවරක් 1 2යි දෙවරක් 5 10යි. 1275 නේද එන්නේ? මේ තමයි 1 සිට ඒ කියන්නේ පළවෙනි 1 සිට 57ක් තියෙන සංඛ්‍යාව ඔක්කොගේම එකතුව මෙතන තියෙන්නේ. දැන් අපිට ඕනේ 1 සිට නෙමෙයිනේ. 19 සිට. ඒ නිසා පුතේ අපි මේකෙන් අඩු කරන්න ඕනේ මුල් 18 දෙනවා. දැන් 1 2 3 4 5 ඔහොම 50ට යනකල් සංඛ්‍යා ලිව්වහම අපිට ඕනේ 19 සිට. එතකොට 19 සිට නම් ඕනේ කරන්නේ 18 තෙක් තියෙන ටික අඩු කරන්න ඕනේ. එහෙනම් 1 සිට 18 තෙක් එකතු වෙන 18 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්නවා. 18 19 ගුණ කළා දෙකෙන් බෙදනවා 18ට 9. 9 වරක් 9 81කින් 1 දානවා 8යි 9 වරක් 9 8යි 17යි. 9 වරක් 9 8යි 17යි. 171. එහෙනම් මෙන්න මේ මුල් ටික දෙනාගේ එකතුව 171යි. මේ 50 දෙනාගේ මේ එකතුව 1275යි. එහෙනම් පුතේ මෙන්න මේ ටික දෙනාගේ එකතුව ගන්න කොහොමද? 1275න් 171ක් අඩු කරනවා මෙතන 4යි 0යි 1යි එහෙනම් 1104යි. සමහරට පුතේ ලොකු පන්ති වල ඉන්න ළමයෙක් වුණත් මේ ක්‍රම ශිල්පය දන්නේ නැහැ. මේ පාඩම් අහු වෙනවා සමාන්තර ශ්‍රේණි කියලා 10 වසරට ගියපුවාම. හැබැයි ඒ ගියත් සමහර දරුවන්ට මේවා ප්‍රශ්න. ඉගෙන ගන්න දේ යොදෝන එක තමයි පුතේ නිවැරදි දැනුම. ඒ නිසා පුතාලට මේ ඉගෙන ගත්ත දේ නිකම්ම සමචතුරස්‍ර කියන්නේ ත්‍රිකෝණ කියන්නේ මොකක්ද නෙමෙයි. මේකෙන් කළ හැකි දේ ඉගෙන ගන්න. මේවා පොතේ පතේ නැති වුණාට අපි වසර ගාණක් තිස්සේ උගන්නලා පළපුරුද්දෙන් දන්නවා. පුතාලට ඉස්සරහට හිටන්න ඕගොල්ලෝ තරඟ විභාග වලට යනවා. විවිධ විභාග තියෙන ඔලිම්පියාඩ් තරඟ වෙන්න පුළුවන්. අපේ පන්ති වල සමහර දරුවෝ ඔලිම්පියාඩ් වලට යනවා. විදේශගත රටවල් වලට ගිහිල්ලා ඔලිම්පියාඩ් තරඟ වලට ඉදිරිපත් වෙන්න විභාග වලින් තේරිච්ච ළමයි ඉන්නවා පහුගිය අවුරුදු වල. ඔයාලා මේ ඉගෙනගත්ත තියරි එක හරියටම යොදවන්න. එතකොට පුතේ මේක මේ වගේ ලොකු ප්‍රමාණයකට යන්න පුළුවන්. එහෙනම් පූර්ණ සංඛ්‍යා ඕනම ප්‍රමාණයක එකතුව ගන්න ත්‍රිකෝණ සංඛ්‍යා රටාව ප්‍රයෝගී කරගන්න පුළුවන්. අපිට 75 ඉඳන් 150ට තියෙන පූර්ණ සංඛ්‍යා ටික එකතු කරගන්නත් මේ ක්‍රමයේ ගන්න පුළුවන්. කොහොමද 10ට ගියන් පස්සේ පුතේ සමාන්තර ශ්‍රේණි කියලා සිම්පල් පාඩමක් තියෙනවා. හරි. එසේනම් දරුවනේ මතක තියාගන්න ඔයාලට මම මේ අවුරුද්ද පුරා මේ උගන්වන පාඩම් චූරි ප්‍රමාදයක් වුණාට ඊළඟ පාඩම් ටික ඔයාලට කඩිනමින් ලැබෙයි. අංග සම්පූර්ණව පාඩම ගන්නනේ. භාගයට උගන්වන කිසි තැනක් නැහැ පුතේ. මොකද අපි වසර 20 ගානකටත් වඩා 23ක් විතර තිස්සේ මම උගන්වලා තියෙන්නේ පුදුම කැපකිරීමකින්. එතකොට ඒ නිසා ඕගොල්ලන්ට ප්‍රතිඵලයේ පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. ඒ සාම දැන් මම ඇත්තටම මේ සැරේ යන 6 ශ්‍රේණියේ ගෲප් එක මේ ක්‍රමයට උගන්වගෙන ගිහින් මම ටාගට් කරන්නේ grade 9 අවසන් වෙද්දී O level syllabus එක ඉවර කරන මට්ටමට යන්න. ක්‍රමානුකූලව ගියොත් යන්න පුළුවන්. ඒ නිසා පුතේ මතක තියාගන්න මේ පාඩම 7 දරුවෙකුටත් උගන්වන්න පුළුවන්. ඔහුට මූලික දැනුම තිබේ නම්. ඒ නිසා ඔයාලා ඉදිරියට මේ පාඩම එක සාර්ථකව මුණ ගැහෙන්න. දැනට YouTube එකේ අපි පාඩම් 4ක් දැම්මට ඊළඟ මාසේ හැම පාඩමක්ම අපි පුතේ අපේ වෙබ්සයිට් එක කරා දාන්නේ කාලසටහනකට. ඒ කාලසටහනට සම්බන්ධ වෙන්න ඕනේ අපි පළවෙනි විකාශනය දෙන්නේ නිශ්චිත දිනයක් දෙනවා. උදේ 8 ඉඳන් රෑ 8 වෙනකල් පැය 12ක්. ඒ පැය 12ට පාඩම ගන්න බැරි වුණොත් ආයි රිපීට් ටයිම් එකක් දෙනවා පැය 8ක්. සෙනසුරාදා හෝ ඉරිදා දවසක 12 ඉඳන් රෑ 8 වෙනකල්. ඒ දෙකෙන් පස්සේ අපි මේ පාඩම අයින් කළා තමයි දෙවෙනි පාඩම. ඒ කියන්නේ ඊළඟ පාඩම ඇතුළත් කරන්නේ. පළවෙනි මාසේ බය වෙන්න එපා. පළවෙනි මාසේ මම පාඩම් 4 දානවා. මොකද ඕගොල්ලෝ මේ සිස්ටම් එකට හුරු වෙන්න ඕන නිසා. ඊළඟ මාසේ නම් මම බලාපොරොත්තු වෙන්නේ ඔක්කොම මට දාන්න බැරි වෙයි YouTube එකට මම මේ පාඩම් ටික හරි ගස්සලා දානවා. එතකොට මේ පාඩම ඊළඟ අවුරුද්දේ දරුවන්ටත් මෙලෙසම ඉගෙන ගන්න පුළුවන්. කිසිදු පාඩමේ අඩලුණුකමක් නැතුව පුතේ උගන්වනවා. ඒ විශ්වාසය තියෙන නිසා තමයි මම මේ වීඩියෝස් වලින් මේ පාඩම් ටික යන්නේ. දැන් පුතාලා කාටවත් කියන්න බෑ මෙන්න මේ කොට සමාරුයි මේ කොට සමාරුයි කියලා. මොකද මම උගන්වලා වසර ගාණක් උගන්වලා දන්නවා ළමයාට අමාරු තැන මොකද්ද උගන්වන්න ඕන ටික මොකද්ද.
ඒ ටික අංග සම්පූර්ණයෙන් උගන්වලා තියෙනවා. ඒ නිසා පුතේ මෙතනින් පස්සේ ඔයාලා සටහන් පොත චුට්ටක් බලන්න, ඒවැය සටහන් බලන්න. එතකොට මේ උගන්වපු ටිකත් එක්ක ඒක සසඳලා බලන්න. පුතාලට වැඩිපුරත් එක්ක මම කරුණු උගන්වලා තියෙනවා. මේ ටික හොඳටම ඇති පුතේ. එහෙනම් අපි සාර්ථකව ඊළඟ දෙවෙනි පාඩමේදී මුණ ගැහෙමු. එහෙමනම් පුතේ මේවැය තියෙනවා පොඩි පොඩි ගණන්. ඒ ගණන් පුතාලා හදන්න බලන්න. අපි මේ මාසේ අන්තිමට Zoom එක දාගෙන මේ පොත තාම පුතාලට පොත හම්බෙලා නැති වෙයි. පොත හම්බුනොත් අපිට බලන්න පුළුවන් මේ තියෙන ගැටලුවක් කොහොමද විසඳන්නේ කියලා. ඒ නිසා අපි අවසානයේදී මේ පාඩම් ටිකත් එක්ක මේවැය තියෙන ගැටලු විසඳීම සඳහා වෙනම ස්පෙෂල් වැඩසටහනක් කරනවා. මේ පාඩම් වල තියෙන ගැඹුරුම ටික. එතකොට අපි ඉදිරියේදී පුතේ අන්නේ වගේ පාඩමත් එක්ක පාඩමේ තියෙන ගැඹුරු ටික උගන්වන්නත් අපි විශේෂ ගැටලු විසඳන්නත් වැඩිපුර දැනුම පුළුල් දැනුමක් තියන අයට වැඩිපුර යන්නත් අපි ක්‍රමයක් හදා ගන්නවා. එහෙනම් ඔයාලා දැනට මේ පාඩම සම්පූර්ණ කරගමු. අපි ඉදිරි පාඩම් ටිකත් එක්ක අවසානයේදී පුතාලට පුනරීක්ෂණ හම්බෙනවා. එතකොට ඒවත් මේ පාඩම් ඔස්සේම කරගෙන යනවා. අපිට දවසකට පාඩම ගානේ කරගෙන ගියොත් වේලාසනින්ම පාඩම් ටික නිමා කරගන්න පුළුවන්. නමුත් එහෙම යන්න ඕනේ අවුරුද්ද පුරා සැලැස්මකට යමු. එහෙනම් පුතේ අපි එහෙනම් ඊළඟ පාඩමේදී පුතාලට මුණ ගැහෙනවා. පරිමිතිය. ඉතා වටිනා පාඩමක්. ඒකෙත් ගොඩක් සුළු කිරීම සහ රටා තියෙනවා සමීකරණ යෙදීම්. අපි එහෙමනම් පරිමිතිය පාඩමේදී ආයි නැවත මුණ ගැහෙමු. දැන් සියලු දෙනාටම ආයුබෝවන්.